හරි හැමෝටම ආයුබෝවන් අපි අද දවස තුල සිදු කරන්නේ 10 වසර 2021 10 වසර ළමයින්ට හා 2021 11 වසර ළමයින්ට 2021 10 වසර ළමයින්ට හා 2021 11 වසර ළමයින්ට විෂය නිර්දේශයේ වෙනස් වීම සම්බන්ධ ක්‍රියාවලියේදී සිදුවන වෙනස්කම් පිළිබඳව දැනුවත් කිරීමයි. එතකොට විෂය නිර්දේශයේ වෙනස් කිරීම සම්බන්ධව මේ වෙනකොට ලොකු කතා අපේ TV එකේ මෙහෙ දකිනවා. හැබැයි ජාතික අධ්‍යාපන ආයතනය අපේ විෂය නිර්දේශ තීරණය කරන අය නැත්නම් පෙළපොත් හදන අය ජාතික අධ්‍යාපන ආයතනය කියන කට්ටිය තමයි පෙළපොත් හදන්නේ. ඒ කියන්නේ පෙළපොත් මුද්‍රණය කරන අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව ජාතික අධ්‍යාපන ආයතනයෙන් තමයි ඒවා නිපදවීම සිද්ධ කරන්නේ. සිලබස් එක හදලා ඒ ටික කරන්නේ ජාතික අධ්‍යාපන ආයතනය මගින්. හරිද? මාව පේන්නේ නැහැලු. සිග්නල් වල මොනවා හරි අවුලක් ඇති සමහර විට නෙට් එකක් ලැබුණාට හරියට බලන්න. හරිද? එතකොට ඒක පේන්නේ නැහැ. මොකද කතාව? මං කියන එක ඇහෙනවනේ ඔයාලට හොඳට. දැන් හරිද? පේනවා හරි. හරි. එතකොට ජාතික අධ්‍යාපන ආයතනය මගින් තමයි විෂය නිර්දේශය අලුත් කිරීම සම්බන්ධව සිදු කරන්නේ. විෂය නිර්දේශය වෙනස් කිරීම සිදු කරන්නේ ජාතික අධ්‍යාපන ආයතනය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එකතු වෙලා. එතකොට මේ කොරෝනා සමයේ නැත්නම් කොරෝනාත් එක්ක පේන්නේ නැහැ නෙවෙයි. සමහර අයට පේනවා කියලා කිව්වොත් සමහර අයට පේන්නේ නැහැ. මම කියන කෑම පොඩ්ඩක් ටිකක් වෙලා යනකොට හරියාවිද බලන්න හිතා. හරිද? ආයෙත් නැහැ. මගේ සිග්නල් වල දැන් හරියද නේ? හරි. අපි කරගෙන යමු. නේ? හරි. එතකොට මෙන්න මේ ජාතික අධ්‍යාපන ආයතනය මගින් මේ කොරෝනා කාල සීමාව තුළ ඉගැන්වීම් කටයුතු කරන්න බැරුණා කියලා අපි හැමෝම දන්න කාරණාවක්. ගුරුවරු විසින් ඔන්ලයින් පන්ති පැවැත්වුවත්, ඒ කියන්නේ මම මේ කතා කරන්නේ පාසල තුළ ඔන්ලයින් පැවැත්වුවත් අපි දන්නවා මේ වෙනකොට ලංකාව තුළ 40%යි ආසන්න ලෙස ප්‍රතිශතයක් විදියට ඔන්ලයින් වැඩසටහන් වලට සම්බන්ධ වුණේ. ඉතුරු 60%ම ගෙදරට වෙලා හිටියා. ඒ කියන්නේ ඔන්ලයින් වැඩසටහන් වලට පාසලෙන් පවත්වපු ඔන්ලයින් පන්ති වලටවත් ආවේ නැහැ. ඒකට හේතු තිබ්බා යම් හේතු. සමහරලාට නෙට්වර්ක් එකේ අවුල් වීම නැත්නම් ෆෝන් එකක් නැතිකම ඔය වගේ නොයෙකුත් හේතු නිසා සාමාන්‍ය 40%යි ඔන්ලයින් හරියට ඉගෙන ගත්තා. ඊටු 60%ම ලංකාවේ ළමයින්ගෙන් ඔන්ලයින් ඉගෙන ගත්තේ නැහැ. ඒතර කොහොම වුණත් අවසානයේ ජාතික අධ්‍යාපන ආයතන තීරණය කරනවා මෙන්න මේ විදිහට පවත්වන්න තමයි ඔන්න ලබන නැත්නම් හෙට ඉඳන් 6 7 9 වසරවල් ආරම්භ කරනවා. ඊට සතියකට දෙක රුඩින් පටන් ගත්ත 10 11 වසරවල්. එතකොට එහෙම පටන්ගෙන ඉවර වෙලා එයාලා දින තීරණය කරනවා විභාග පවත්වීමේ දින.
ඒ අතරේ තුන්වෙනි වාර විභාගයන් පැවැත්වීම සඳහා මාර්තු මාසයේ තෝරගන්නවා. ශිෂ්‍ය විභාගය මට මතක විදිහට ජනවාරි වගේ තමයි මට මතකයි. A level පෙබරවාරි වගේ මතකයි. O level නම් මැයි කියලා මතකයි. හරිද? ඒතර ඔය විදිහට දින තීරණය කරලා මාර්තු වෙනකම් මේ දැන් ඔයාලා ඉන්න වසරේ තියාගෙන මාර්තු වලින් පස්සේ තමයි ඔයා ඊළඟ වසරට දානවායි කියලා මේකට තීරණය කරන්න තියෙන්නේ. ඒක සමහර වෙනස් වෙවි පසු කාලීනව යම් යම් තව දේවල් වුණොත් අල්සේ නිවාඩු දුන්නොත් නවත සැරයක් නේ හදිසියෙ නිවාඩු දුන්නොත් ඔයගේ හේතු හින්දා මේ දේවල් වෙනස් වෙන්න පුළුවන්. කොහොමද දෙසැම්බර් නිවාඩුවක් හම්බෙන්නේ නැහැ කියලා අපි හැමෝම දන්නවා. මාර්තු වෙනකන් දිගටම පාසල් පවත්වනවා කියලා කිව්වට පෙබරවාරි මාසෙත් නිවාඩුවක් තියෙන්න ඕන. මොකද ඒ ලෙවල් පෙබරවාරි තියෙන නිසා. ඒ ලෙවල් මාසයක් තිස්සේ යන විභාගයක් ඒක අනිවාර්යෙන්ම ඒ ලෙවල් විභාගය සඳහා මාසයක් පාසල් නිවාඩු දිය යුතුයි. මොකද පාසල් වල ඒ ලෙවල් පැවැත්වෙන්නේ. ඒක ඉතින් එතනත් මාසයක කාලයක් හම්බ වෙනවා නිවාඩුවක් බොහෝ දුරට කොහොමද නැවත මාර්තු වල වාර විභාගේ තුන්වෙනි වාර විභාගේ තියෙනවා. ඒතර මාර්තු අන්තිම හෝ අප්‍රේල් මුල් සතියේ වගේ තියලා ඊට පස්සේ අවුරුදු සතියක් නිවාඩු දීලා නැවත ආරම්භ කළා. ඒ විදිහට දිගටම පාසල පැවැත්වීම කටයුතු සිදු කරයි. මේ විදිහටම මේ තත්ත්වය දිගටම තිබුණොත් දැන් කොරෝනා කියන එක එන්න වැඩි වෙනවා කියලා අපි හැමෝම දන්නවා. ඒක නිසා ඉදිරියට මොනවා වෙයිද දැනට තියෙන තත්ත්වෙත් එක තමයි මේ දේවල් තීරණය කරලා තියෙන්නේ. එතකොට තව ආසන්න ලෙස අපි සති ගාන බැලුවොත් තුන්වෙනි වාර භාගයට. තුන්වෙනි වාර භාගයට සති ගාන බැලුවොත් දැන් මේ නොවැම්බර් අපි අද දවසත් එක අද 20ද කොහෙද? ඔය විදිහට ගියොත් එම තව අපි දාමු සති දෙකක් මේ නොවැම්බර් මාසෙට සති දෙකයි. දෙසැම්බර් සති 4යි 4 2 6යි. ජනවාරි සති 4යි 6 4 10යි. පෙබරවාරි සති 4යි 10 4 14යි. මාර්තු සති 4යි 14 4 18යි. ඒතර ආසන්න සති 18ක කාල සීමාවක් තමයි මර පෙබරවාරි විභාගයේ ඒ විභාගයේ තියෙන කාල සීමාවත් අතහැරලා ඒකත් එක්කම අරගෙන තුන්වෙනි වාර විභාගයට අපිට තියෙන්නේ. දැන් අපි දන්නවා අපි 10 වසරේ ඉගෙනගෙන නැහැ ඇත්තටම. 10 වසරේ පළවෙනි වාර ඉස්කෝලේ ගියා පමණයි. ඒකත් ගියේ කඩින් කඩ සමහරවිට ගෑල්ලම වෙනම පිටුම වෙනම තමයි සමහර පාසල් වල ඒ පාසල් පැවැත්වුනේ නේ. කොහොමුණත් අපි මේ වෙනකොට දන්නවා 10 වසර අපි ඉගෙනගෙන තියෙන ආසල් ලෙස පළවෙනි වාරේ විතරයි පාසල තුල. ඒකට ජාතික අධ්‍යාපන ආයතනත් ඒක දන්නවා. හැමෝම දන්නවා. ඒතර යාළුවා තීරණය කරනවා මෙන්න මේ වගේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නේ තමයි ඉදිරි සති 20 තුල ඉගැන්විය යුතු කාරණාවල් ටික යාළුවා වෙනම විශේෂ නිර්දේශයක් බවට පත් කරලා ඒ කියන්නේ ගුරුවත් පොතක් හදලා ගුරුවරුන්ට ලබා දීම සිද්ධ කරා. මේ සති කීපය තුල මොනවද ළමයාගේ ඔළුවට යන්න ඕන ඉගෙනුම් පළ ටික. වෙනම තියෙනවා ඉගෙනුම් පළ. දැන් මේ තියෙන්නේ ගුරුවත් පොතක්. ඒතර මේ ගුරුවත් පොතේ තියෙනවා දරුවෝ ඔයාලට පේනවද කියලා මම හරියට දන්නේ නැහැ. ඉගෙනුම් පළ කියලා තීරුවක් තියෙනවා. ඉගෙනුම් පළ. මේ ඉගෙනුම් පළ ටික තමයි පාඩමක් තුල පාඩමක් ගන්නකොට ළමයාගේ මනසට යන්න ඕන. ළමයා දැනගන්න ඕන. මේ ඉගෙනුම් පළ ටික තමයි. හරිද? මේ ඉගෙනුම් පළ ටික පුළුවන් නම් අන්න ළමයා අවශ්‍ය සාධනීය මට්ටමට පැමිණෙනවා. හැබැයි ළමයාගේ සාධනීය මට්ටම පරීක්ෂා කරන්න විභාගයේදී. විභාගයක් තියලා තමයි ළමයා අදාළ මට්ටමට ආවද නැද්ද කියලා අදාළ ඉගෙනුම් පළ ටික ඔළුවට ගියාද නැද්ද කියලා තීරණය කරන්න විභාගයක් තියෙනවා. ඒක නිසා විභාගය තමයි අපේ මූලික වෙලා තියෙන අපි ඉගෙන ගත්තද නැද්ද කියලා දැන් බලන්න. ලංකාව තුල අධ්‍යාපන ක්‍රමයටදී විභාගය තමයි වැදගත්ම. හරිද? විභාගය තමයි වැදගත්. ඒක තමයි ලංකාව හැදිලා තියෙන මේ විදිහට. එතකොට ඉගෙනුම් පළ මේ දැනට පරණ ගුරුවරුන්ට දෙන සියලු ඉගෙනුම් පළ ටික මේ කාල සීමාව තුළ දෙන්න බැහැනේ. මොකද අපි 9 වසරේ ඉගෙනගෙනත් නැහැ. 9 වසරේ ගොඩක් විෂය කර්ම අපි අතහැරලා තමයි 10 වසරට ආවේ. මේ 9 වසර සිලබස් එක පාසල් තුල කෙරුණේ නැහැ. ඒක ගුරුවරුන්ගේ වැරද්දක් නෙවෙයි. ඒක පැවතිච්ච කාලයේ තත්වයේ වැරද්දක්. හරිද? ඒතකොට ඒක ගුරුවරුන්ට හදන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක අමාත්‍යාංශ තීරණය කරලා තමයි හදන්න ඕනේ. මොනවද කරන්න ඕනේ කියලා. දැන් මේ වෙනකොට තීරණයක් අරගෙන තමයි මෙන්න මේ විදිහේ වැඩ පිළිවෙලක් හඳුන්වලා දීලා තියෙන්නේ. 11 වසර ළමයින්ට විතර දැන් 11 වසර ළමයින්ට සමහරට ඇති බොහෝ වෙලාවට අද 11 වසර ළමයින්ට සම්බන්ධ වෙන්න බෑ කොවිද පන්ති පැවැත්වීම සිද්ධ වෙන නිසා. එතකොට කොහොමුණත් එයාලා දන්නවා එයාලගේ 10 11 වසර වෙනස් වුණා. එයාලගේ 11 වසර විෂය නිර්දේශ ගොඩක් වෙනස් වුණා. ඒතර 11 වසර විෂය නිර්දේශ වෙනස් වීමත් තමයි එයාලගේ 10 වසර විෂය නිර්දේශ වෙනස් කරා. හරිද? ඒතර එයාලා මැයිවල විභාග වෙන්න එයාලා හමු වෙන්නේ. මේ මැයිවල තියෙන විභාගෙට එන දේවල් තමයි එයාලට වැදගත් වෙන්නේ. හරිද? ඒතර එයාලගේ 11 වසර විෂය නිර්දේශ වෙනස් වීම සම්බන්ධව අපි ගිය සතියේ වැඩසටහනක් පැවැත්වුවා එයාලට. ගිය සතියේ සෙන්සුරාදා එයාලගේ වැඩසටහන කරා. හැබැයි එයාලා 10 වසර පොත වෙනස් වීම සම්බන්ධව වැඩසටහන අදට දාගත්තා. අදට 10 වසර විෂය නිර්දේශ වෙනස් වෙන්නේ කොහොමද කියලා. ඒතර මතක තියාගන්න 2021 ඕ ලෙවල් ලියන ළමයිටුයි 2022 ඕ ලෙවල් ලියන ළමයිටු දෙකොල්ලම
10 වසර විෂය නිර්දේශය වෙනස් වෙන්නේ දෙගොල්ලන්ටම එකම විදියට. ඒ කියන්නේ දැන් 10 වසර ඉන්න ළමයින්ටයි දැන් 11 වසර ඉන්න ළමයින්ටයි 10 වසර විෂය නිර්දේශය වෙනස් වෙන්නේ එකම විදියට. ඒකයි දෙගොල්ලම එකට දාලා අද අපි වැඩමුළුව පවත්වන්න තීරණය කරේ. හරිද? එතන කොහොම හරි ඔන්න අපි මේ වෙනකොට දන්නවා විෂය නිර්දේශය වෙනස්ලා. හැබැයි ටීවී එකේ නැත්නම් රූපවාහිනියේ ප්‍රවෘත්ති සාකච්ඡාවලදී අපි දකිනවා අධ්‍යාපන ලේකම්තුමා කියනවා විෂය නිර්දේශය අඩු කරන්නේ නැහැ. විභාගය වෙනස් කරන්නේ නැහැ. ඒවා ඒ විදියට පවත්වනවා කියලා. නමුත් ලේකම්තුමා දැනගන්න ඕන අපි ළමයින්ට උගන්වන්නේ. ළමයින්ට උගන්වනකොට සති 20ක් තුල අවුරුදු දෙකක් තුල උගන්වන්න තිබිච්ච දේවල්. අවුරුදු දෙකක් තුල උගන්වන්න තිබිච්ච දේවල් සති 20ක් තුල. අවුරුදු දෙකක් කියලා කියන්නේ සති 80 ගාන. සති 80 ගානක් තිස්සේ උගන්වන්න තිබිච්ච දේවල් සති 20ක් තුල කොහොමද ළමයින්ගේ ඔළුවලට අපි දෙන්නේ? ළමයිට තමයි අපිත් තමයි. අපිට දෙන්න පුළුවන් ගුරුවරයාට කරන්න තියෙන එකම දේ පාඩම කියවගනින්න. නේ? අනර පාඩම කියවගනින්න. කියවගෙන අභ්‍යාස මාඩ උත්තර ලියපන්. එච්චරයි. එතනින් එහාට වැඩි පිළිවෙලක් නෑ ආයේ. නේ? ඒක නිසා තමයි අත්‍යවශ්‍ය කිනුම් පළ ටික විතරක් තිබිය යුතු ළමයාට දිය යුතු අත්‍යවශ්‍ය කිනුම් පළ ටික විතරක් තීරණය කර ජාතික අධ්‍යාපන ආයතනයේ පුරවත්පත් නිකුත් කරලා තියෙන්නේ. ඒතොර ටීවී එකේ අධ්‍යාපන ලේකම්තුමා කියනවා වෙනස් කරන්නේ නැහැ කියලා. හැබැයි ජාතික අධ්‍යාපන ආයතනය වෙනස් කරනවා. දෙගොල්ලෝ අතර සාකච්ඡා තවමත් සිද්ධ වෙමින් පවතිනවා. හැබැයි මේ වෙනකොට ඊයේ නේ පෙරේදා වෙනකොට. පෙරේදා වෙනකොට ජාතික අධ්‍යාපන ආයතනයේ තියෙන වෙනම නිල YouTube channel එකක්. ඒ YouTube channel එකට ජාතික අධ්‍යාපන ආයතනයේ විසින් වෙනස් වූ විෂය නිර්දේශ දාලා තියෙනවා. වෙනස් වූ විෂය නිර්දේශ දාලා තියෙනවා. හරිද? හැබැයි අධ්‍යාපන ලේකම්තුමා කියනකොට යා කියන්නේ වෙනස් වෙලා නැහැ කියලා. නමුත් ජාතික අධ්‍යාපන ආයතන නිල YouTube channel එකේ වෙනස් වූ විෂය නිර්දේශය දාලා තියෙන වෙනස් වුණායි කියලා පෙරේදා වෙනකොට. ඒක නිසා අපි ඒක නිල නිවේදනයක් විදිහට සලකලා තමයි අද දවස් තුල මේ වැඩසටහන කරන්නේ. ඒක නිල නිවේදනයක් විදිහට සලකලා. හරිද? එහෙනම් ඔන්න ওই විදිහට තමයි වැඩේ සිද්ධ වෙන්නේ. සමහරවිට මේ විෂය නිර්දේශය ආයෙ වෙනස් වෙන්න පුළුවන්. වෙනස් වෙනවා කියලා කියන්නේ වෙනස් වෙන්න පුළුවන් එකම දේ තමයි නැවත පරණ එකම උගන්වන්න. නැත්තම් මේකට එන්නේ. දෙක එකක්. වෙනස් කරපු එකට එන්නේ නැත්තම් පරණ එක. කොහොමුණත් අපි දැනට අද දවස් තුල වෙනස් වූ විෂය නිර්දේශය පිළිබඳව හඳුන්වා දෙනවා. වැරදිලා හරි ඔයාලට කිව්වොත් පසු කාලෙක මේ සතිය ඇතුළත ඒ විෂය නිර්දේශය වෙනස් වෙන්නේ නැහැ කියලා අද දවස් මේක අතහැරලා දාන්න. අද දවස වැඩක් නැහැ. මොනවද අතහැරලා දාන්න. අපි හිතනවා වෙනස් වෙයි කියලා බොහෝ දුරට. ඒක නිසා තමයි අපි මේක අද දවස් තුල දාගත්තේ. වෙනස් වෙයි කියලා හිතලා. හරි. එහෙනම් අපි වැඩේ පටන් ගන්න හදන්නේ. ඔයාලා ගාව මේ වෙනකොට තියෙනවා 10 වසරේ අච්චු පොත් දෙකක්. ඒ තමයි 10 වසරේ පළවෙනි කොටස සහ 10 වසරේ දෙවෙනි කොටස. හරිද? තව දෙයක් 10 වසරේ ළමයින්ට මෙතන අද 10 වසරේ ළමයි දැනුවත් වෙන්න ඕන. ඔයාලට 9 වසරේනු සිලබස් එකට දාලා තියෙනවා. 9 වසරේනු සිලබස් එකට දාලා තියෙනවා කියලා මතක තියාගන්න. 9 වසරේවත් තියෙනවා. ඒක ගැන මම පස්සේ දැනුවත් කිරීම කරන්න. දැනට අද අපි කරන්නේ 10 වසරේ වෙනස් වෙච්ච දේවල් පිළිබඳව දැනුවත් කිරීමයි. 10 වසරේ වෙනස් වෙච්ච දේවල් පිළිබඳව දැනුවත් කිරීමයි. එතකොට 10 වසරේ මොනවද වෙනස් වුනේ? ඒතර 11 වසර ළමයිටත් මේක අදාළයි. හරි. එයාලට වෙනස් වුනේ 10 වසරේ ඒ ටිකම තමයි. වෙනසක් මේ දෙකොල්ල අතර වෙනසක් වුනේ නැහැ. හරි. රෙකෝඩින් එක දානවාද කියලා අහනවා. මම බොහෝ දුරට රෙකෝඩින් එක දායි. නමුත් මොනවා හෝ මගේ ගැටලුවක් නිසා ඊයේ රෙකෝඩින් එක හරියට සිද්ධ වුණේ නැහැ. හරිද? ඊයේ දවසේ අපි 9 වසර විෂය නිර්දේශය වෙනස් වීම සම්බන්ධ උදේ වැඩසටහනක් කරා. ඒක රෙකෝඩ් වුණේ නැහැ. ඒක YouTube එකට මම දාන්න තමයි හිතාගියේ. හැබැයි රෙකෝඩ් වුණේ නැහැ. නමුත් අද දවසේ රෙකෝඩින් එක රෙකෝඩ් වෙනවා කියලා පේන්නනවා. අපි බලමු සමහර රෙකෝඩින් එක තියේවි එමුත් රෙකෝඩින් එක දාලා. හරිද? එතකොට ඔන්න අපි මේ කතා කරන්නේ එහෙනම් 10 වසරේ වෙනස් වූ විෂය නිර්දේශය. ඒතර ඔයාලා පාඩම් කරන්න මොනවද කියන එක තමයි මෙතනදී කියවෙන්නේ. තව කාරණාවක්. එතකොට අපිට O level වලට මොකද වෙන්නේ? ඒ කියන්නේ මේ 10 වසර ළමයින්ට මම මේ කතා කරන්නේ. 2022 අපි O level ලියනකොට මේ අතෑරපු ටිකට මොකද වෙන්නේ? ඔන්න එන ඊළඟ ගැටලුව අපිටත් තාම ගැටලුවක්. හරිද? අපිටත් ගැටලුවක්. 10 වසර ළමයින්ට දැන් උගන්වන්නේ කියලා ටික කපලක එවනවනම් මේ ටික විතරයි උගන්වන්න ඕන කියලා. 10 වසර ළමයින්ට. ඒතර මාර්තු වෙනකම් අපි ඉගෙන ගන්න 10 වසර මාර්තු තමයි විභාගේ තියෙන වාර විභාගේ. 10 වසර ළමයින්ට 11 වසර ළමයින්ට ගැටලුවක් නැහැ. ඒතකොට එයාලගේ ආයි O level පවත්වන දෙසැම්බර් වල. මේ විදිහට ගියොත්. මොකද දැන් ඉන්නේ 11 වසර ළමයින්ට O level කල් ගියාට බැයි වල තිබ්බට දැන් ඉන්නේ 10 වසර ළමයින්ට O level කල් යන්නේ නැහැ. එයාලගේ දෙසැම්බර් මාසේ O level විභාගේ තියෙනවා. එතකොට අපි මාර්තු වල නෑ 11 වසර ආරම්භ කරන්නේ. මාර්තු වල 11 වසර ආරම්භ කරද්දී අර 10 වසර අතෑරපු දැන් කප ගියපු ටික ආයෙ උගන්වන්න ඕනද? ආයෙ 11 වසර මුළු විෂය නිර්දේශයම උගන්වන්න ඕනද? බැහැනේ එහෙම කරන්නේ.
ඒක නිසා බොහෝ දුරට 90%කට එහා පැත්තේ මේ කපන ටික O level වලට එන්නේ නැහැ කියලා තමයි මගේ විශ්වාසය තියෙන්නේ. මගේ විතරක් නෙවෙයි අපි හැමෝම විශ්වාසය. ඔයාලගේ විශ්වාස කරාට අපිට ඒක අදාළ නැහැනේ. විභාගයට ආවොත් එහෙම කියන්නේ. එහෙම කරන්න විදියක් නැහැ. එහෙම කරන්න හේතුවක් නැහැ. අනිවාර්යයෙන්ම මතක තියාගන්න විභාගෙ දෙසැම්බර් මාස තියෙනවායි කියලා කියන්නේ මේ 10 වසර කපන ටික O level වලට එන්නේ නැහැ. හැබැයි එක දෙයක් මතක තියාගන්න O level වලට 9 වසරක් දාලා මේ පාර. හරිද? ඔක අපි හිතන්නේම නැති කාරණාවක්. ඔයාලගේ 10 වසර විෂය නිර්දේශයේ 9 වසර පාඩම් තියෙනවයි කියලා කියන්නේ 10 වසර විෂය නිර්දේශයේ 9 වසර පාඩම් තියෙනවයි කියන්නේ ඔයාලා 11 වසරේදී දැන් 10 වසරේ ඉන්න ළමයි 9 වසරේවත් මතකයේ තියාගත යුතුයි. මොකද 9 වසරේ කියලා දීපුවා 11 වසරේ මතෙන් අයින් කරලා උදාහරණයක් වර්තනය කියලා අපි හිතමු. 9 වසරේ වර්තනය ඉගෙන ගත්ත නිසා 11 වසරේ වර්තනය කොටස ඉගෙන ගන්න ඕනේ නැහැ. එහෙමයි කපලා තියෙන්නේ. හරිද? ඒතර ජාතික අධ්‍යාපන ආයතනයේ තීරණය කරනවා මොන 9 ඉගෙන ගත්ත දේවල් 11 දී මතකයි වෙන්න. අපිනේ දන්නේ ළමයි කියන්නේ ගුරුවරයානේ මොකද ළමයිනේ ගුරුවරුනේ ළමයිත් එක්ක ඉන්නේ. ජාතික අධ්‍යාපන ආයතනය කියන්නේ ගුරුවර වාර්ඩේ ඉන්න සෙට් එකක්. ඒ කට්ටිය. ඒතර යාළුවා හිතනවා මේව දෙයක් 6 7 8 වසරේදී ඉගෙන ගත්ත දේවල් ළමයට O level ලියනකම් මතකයි. අපි දන්නවා අද උගන්වපු දේ උට අද හවස වෙනකොට මතකයි කියන්නේ. නේ? හෙට උදේ වෙනකොට මතක නැහැ කියන්නේ. ඉතින් එහෙම එකේ 6 7 8 ඉගෙන ගත්ත දේවල් කොහොමද අපි 11 වසර O level වලට ලියන්නේ? එයාලා හිතන්නේ පුළුවන් කියලා. ඒක තමයි අන්න ඊළඟ කාරණා. පොදුම උදාහරණ තමයි ජීවි වර්ගීකරණ පාඩම 10 වසර. ජීවි වර්ගීකරණ පාඩමේදී කියලා තියෙන්නේ මේ පාර වර්ගීකරණ chart එක තමන්ට ගහ ගන්න පුළුවන් නම් ඇති. ඒ කියන්නේ ජීවීන් ප්‍රධාන අධිරාජධානි 3කට බෙදලා අධිරාජධානි 3කට බෙදලා ඒ අධිරාජධානි 3 තියෙන අර යුකරියා කියන අධිරාජධානිය තවත් රාජධානි 5කට කොහොමද බෙදනවනේ නේ? හතරකට මොකද අපි කියනවා ෆන්ගයි නේ ෆන්ගයි තියෙනවා ඊළඟට ප්‍රොටිස්ටා තියෙනවා ප්ලාන්ටේ තියෙනවා ඇනිමාලියා තියෙනවා හතරකට බෙදෙනවා අධිරාජධානිය යුකරියා අධිරාජධානිය තවත් රාජධානි හතරකට බෙදෙනවා ඒ විදිහට බෙදීම ඊළඟට ප්ලාන්ටේ අධිරාජධානිය තවත් ශාකනේ තියෙන්නේ ඒක වර්ග කරන්න ඒකෙත් ඒවයි එකකවත් ලක්ෂණ ඕනේ නැහැ කියලා යාළුවා කියනවා ඒ කියන්නේ අපි ගත්තොත් එimhe ඇනිමාලියා එකේ පෘෂ්ඨවංශීන් අපෘෂ්ඨවංශීන්ගේ පෘෂ්ඨවංශීන් ඉන්නවනේ එක වර්ග අපි ගත්තොත් එම් පිස්කේස් ඉන්නවා රෙප්ටිලියා ඇම්ෆිබියා ඔයගේ සෙට් එකක් උන්ගේ ලක්ෂණ අපි දැන් මෙච්චර ඉගෙන ගත්තානේ ඒව ඕනේ නැහැ ඒව ඕනේ නැහැ ලක්ෂණ ඕනේ නැහැ සපුෂ්ප ශාක අපුෂ්ප ශාක ලක්ෂණ ඕනේ නැහැ ඒක වර්ගීකරණ chart එක තිබ්බම හොඳටම ඇති කියලා කියන්නේ ආයි දීපද නාමකරණේ තියෙනවා අතන ලක්ෂණ එකක්වත් අහන්නේ නැහැ නෙමෙයි උගන්වන්න ඕනේ නැහැ කියලා කියනවා 10 වසරට හැබැයි යාලා කියනවා ඒකෙම මෙන්න මෙහෙම එම්බ ලක්ෂණ ඒ එක එක කාණ්ඩව ලක්ෂණ 7 8 9 ශ්‍රේණි වලදී ඉගෙනගෙන ඇත කියලා වර්ණනකට දානවා. ඔන්න අමාරුයි දාන්න තැන. 10 වසරේදී ඒක උගන්වන්න ඕනේ නැහැ නේද? මාළුවෝගේ ලක්ෂණ, උරගියෝගේ ලක්ෂණ. ඒක ඉගෙනගෙන තියනවාලු 7 8 වස් 9 වසර වල. ඒක නිසා උගන්වන්න ඕනේ නැහැ කියලා තමයි කියන්නේ. එතකොට ඒක ඕඩර් වලට අහන්න නැහැයි කියලා අපි තීරණය කරන්න බෑ. මොකද ඒක තියෙනවා 7 8 9 වසර වලදී ඉගෙනගෙන ඇත. ඒක නම් ඔයාලට O level වලට ඇහුවොත් උත්තර ලියන්න පුළුවන්. මොකද ඔයාලා 7 වසර 8 වසර 9 වසර පාස් කරලානේ 11 වසරට එන්නේ. ඒක නිසා ලොකු ප්‍රශ්න ටිකක් තියෙනවා මේක ඇතුලේ. සමහරට ප්‍රශ්න වල විසඳුම් මෙතන දෙන්න ලැබෙවි. දැනට මම කියන්නේ මේ කපලා ඉවත් කරන්නට තමයි අපි කපන්නේ. එතරම් ඔය මාළුවෝගේ කරන සමහරලා ටියුෂන් යන අය නම් මේ වෙනකොට ඉගෙනගෙන ඉවරයි. හරිද? ඉස්කෝලේ තුල ඉගෙන ගත්ත නැති වුණාට බොහෝ 10 11 වසරේ සාමාන්‍යයෙන් මම හිතන දෙයක් තමයි මම දකින දෙයක් තමයි වර්තමානයේ සත්‍ය යථාර්ථය තමයි ගෙදරින් උගන්වන්න උවමනාව තියෙන කට්ටිය. මේක ඇත්තට වැරදි කතාවක්. ඒ වුණාට යථාර්ථය ඒක. ගෙදරින් ළමයිට උගන්වන්න උවමනාව තියෙනවා නම් හරිද? ඊළඟට ළමයාට ඉගෙන ගන්න ආසාවක් තියෙනවා නම් උන් අනිවාර්යයෙන්ම මේ වෙනකොට ටියුෂන් පන්ති වලට යොමු වෙනවාමයි. හැබැයි ඒක වැරදි කතාවක්. පාසල තුල තමයි ගැනීම හරියට සිද්ධ වෙන්නේ. නමුත් ඇත්තටම දැන් උපකාරක පන්ති වලට යන්න වෙලා. යවලා. එතකොට පාසල තුල ඉන්නවනේ ඉගෙන ගන්න මොනවා හෝ බැරි නැත්නම් අපි බෑයි කියනවා නෙවෙයි සුසු මේ අවශ්‍යතාවල් ටික අවශ්‍යයි කියන්නේ යාට ඕන පාස්වර්ඩ් ටික නැතුව ඒ සෙට් එක උනන්දුවක් තියනවා නම් යාළුවෙක් ගෙදරට අපි ගිහිල්ලා ඒක ඉගෙන ගන්නවා. උනන්දුවක් නැති නිසා තමයි ගෙදරටම වෙලා ඉන්නේ. හරි. ඒතර යාළුවට මේක ඔන්ලයින් කියන වැඩසටහන යාළුවට ආවේ නැහැ. හැබැයි යාළුවා ඉගෙන ගන්න උනන්දුව තියෙනවා. කොයින් හරි යාළුවෙකුගේ ෆෝන් එකට එපිලා හරි කොහොම හරි ඉගෙන ගත්තා මේක. කොහොම හරි ඉගෙන ගත්තා. හරිද? ඒක නිසා උන් තමයි මේක හරියට අල්ල ගන්න ඕන වැඩේ. මොකද්ද අපි මේ ටික කපලා දාන්න මේ ටික අයින් කරනවා.
ඒ ටික හරියට මතක තියාගන්න අන්න ඒ. මේකයි මේ වැඩසටහනක් පවත්වන්නේ 10 වසර ළමයින්ට. හරි 10 සහ 11 වසර ළමයින්ට. ඒක නිසා මම හිතනවා මේ කරන වැඩේ ඔයාලට අද දවස් තුල යම්කිසි ඵලදායී වේවි කියලා. නේ? අද දවසේම වැඩ කරන දවසක් බවට පත් වෙන එකක් නැහැ. ඵලදායී වෙයි කියලා හිතමු. හරි. 10 වසර අයින් කරන ටික ඔලෙවල් වලට එනවද? ඒ එන්න විදියක් නෑ දරුවෝ අයින් කරන නිසා. එන්න විදියක් නෑ. හැබැයි අයින් කරන හැම කාරණාවක් වගේම කොහෙදී හෝ අපිට හම්බ වෙන මට්ටමක් තියෙනවා. සමහර ඒවා නෑ. සමහර ඒවා කොහෙදී හරි හම්බ වෙනවා. ඒක නිසා අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න ඒවා ගැන. 7 8 9 වසර වල 9 වසර විශේෂයෙන් ඉගෙනගෙන තියෙනවා නම් 10 වසර අයින් කරත් 9 වසර ඉගෙනගෙන තියෙන නිසා ඔලෙවල් වලට එන්න ඉඩ කඩ වැඩි. අපි ඒක දැම්ම නෙවෙයි. අපිට ඉවසමු. මේ පාර 11 වසර ළමයින් නම් කවුරක් වෙන්නේ නැහැ. උන් කොහොමත් ලියන සෙට් එකනේ. ඒතර උන්ට අඩු වෙලාම තමයි එන්නේ කොහොමත්. මේ පාර 10 වසර ළමයින්ට තමයි පොඩි අවුලක් මොකද තියෙනවා යාර කාල. අපි ඒක ඒ කාල සීමාව වෙනකොට දැනුවත් කිරීම කරනවා. දැනට අපිට ලැබිච්ච නවතම ආරංචිය තමයි මේ තියෙන්නේ. හරිද? වෙනස් වූ විශේෂ නිර්දේශ. ඒක නිසා අද අපි කරන්නේ වෙනස් වූ විශේෂ නිර්දේශය පිළිබඳව හඳුන්වා දීම. ඒතකොට අද අපේ පාඩම සාමාන්‍ය 10 වසර පන්තියක් අද මම කියනවා. නමුත් මම අද මේ පාඩම කරන්නේ අද කරන්නේ ශරීරය හඳුන්වා දීමක් තමයි. හරිනේ? ඒතකොට මෙතන ඔයාලට මගේ ගුරුවත් පොත තියෙනවා. මේ තියෙන්නේ ගුරුවත් පොත. හැබැයි මේ තියෙන පරණ විෂය නිර්දේශය සහිත ගුරුවත් පොත. පරණ විෂය නිර්දේශය. ඒ කියන්නේ විෂය නිර්දේශය වෙනස් නැහැ. අර අපි කොරෝනා වලට ඉස්සෙල්ලා ළමයින් 10 වසර වෙනු ගන්නකො. ඒ ගුරුවත් පොතේ ඒ ඉගෙනුම් පළවෙනි තමයි මේක තියෙන්නේ. ඊට පස්සේ මගේ මේක පේනවා නම් ඔයාලට මේ කාරණා ටික දිලිසෙනවා වගේ නම් පේන ගන්න කිවි. පේනවා නම් ඔයාලට පේනවා ඇති මම මේකේ රතු පාට ඉරි වලින් කපලා දාලා තියෙනවා. මේකේ යම් යම් ස්ථාන ඉරි වලින් කපලා දාලා තියෙනවා. හරිද? ඉරි වලින් කපලා දාලා තියෙනවා. පේන්නේ නැහැ නේද? එතකොට ඒ කපලා දාපුවා තමයි අර මේ පාර විෂය නිර්දේශයෙන් අයින් කරපුවා ඉවත් කරපුවා වෙන්නේ. සර් අපේ ඉස්කෝලේ විද්‍යාව සර් මුළු පොත්තම කරනවා කිව්වා. හරි. එහෙම අවුලක් නැහැ. වැඩේ තියෙන පුළුවන්. පුළුවන් නම් අවුලක් නැහැ. පුළුවන් නම් ගොඩක් හොඳයි. මොකද ඉගෙන ගන්න එක කොහොමද හොඳයිනේ. මොනවා හරි දෙයක් කියන එක විභාගයට ආවත් නැතත් අධ්‍යාපනය කියන එක කොහොමද ළමයිට වටිනවා. ඉතින් මේවා අයින් කරාට මේක ඉගෙන ගන්න එක වටිනවා. හැබැයි වැඩේ තියෙන කාල සීමාවක් තියෙනවා නම් අවුලක් නැහැ. ළමයිට උගන්වන්න පුළුවන් කාල සීමාව අපිට මතක තියාගන්න 10 වසරේ පොත කොරෝනා නැති වුණත් 10 වසර සිලබස් එක ඉවර කරන්න බැරි මට්ටමක් තිබි 10 11 සිලබස් දෙක. විශේෂයෙන් 10 වසර. කොරෝනා නැති වුණා. හැමදාම ඉස්කෝලේ ගියා. 10 වසර විෂය නිර්දේශය ආවරණය කරන්න සමහර වෙලාවට සමහර ඒවා දිගට කියලා ටක් ටක් දාලා අදිනවා. ඉක්මනට යනවා. ඒ කොරෝනා නැති වුණා. දැන් මේ අවුරුද්දේ මාස ගාණක්ම කොරෝනා තිබිලා ඉස්කෝලේ වහලා තිබිලා අපි 10 වසර පොතක් කොහොමද ඉවර කරන්නේ? නේ? ඒක නිසා 10 වසර මෙන්න මෙතන තියෙනවා වෙනමම කාලච්ඡේද කියලා තීරුවක්. මේක තියෙනවා උගන්වන්න මේ එක එක පාඩමක කාලච්ඡේද. ඔය කාලච්ඡේද ටික එකතු කරලා ගත්තත් අවුරුද්දේ තියෙන 10 වසරට දාලා විද්‍යා කාලච්ඡේද සංඛ්‍යාවට වඩා වැඩි. ඔය කාලච්ඡේද ටික එකතු කරලා ගත්තොත් එහෙම අවුරුද්දේ විද්‍යාව උගන්වන කාලච්ඡේද සංඛ්‍යාව තියෙනවා. ඒකට වඩා වැඩි මේකේ තියෙන කාලච්ඡේද සංඛ්‍යාව. හරිද? ඉස්කෝලේ පෙරවරු තුන්වෙනි වාර විභාගෙට ඉස්සෙල්ලා පෙරවරු ප්‍රශ්න පත්‍රයක් අපි කරනවා කියලා නම් කරමු නේ. මෙඩික කරලා දැනට අපි කරගෙන යන මට්ටම කරගෙන ඉවරලා ඊට පස්සේ ඒකට දාලා පෙරවරු ප්‍රශ්න පත්‍ර අනිවාර්යෙන් සාකච්ඡා කරනවා. ඕලෙවල් වලටත් අපි ඒ වගේ දේවල් කරනවා. ඒතර ඔයාලා දිගටම අපිත් එක්ක ඉන්නවා නම් අපි ඒ විදියට මොනවද එන්නේ මොනවද වෙනස් වෙන්නේ මොනවද විභාගෙට එන්නේ නැත්තේ ඒ පිළිබඳව අපි ටක් ගාලා දැනුවත් වීම වෙනවා. හරිද? ඒක නිසා රැඳෙන්න. හරි. එතකොට අපි අද වෙන කතා කරමු මේ විෂය නිර්දේශය කපලා තියෙන කොටස් ටික සම්බන්ධව. හරිද? කපලා තියෙන කොටස් ටික සම්බන්ධව. තව දෙයක් ඒ තමයි මේ මම පෙන්නන්නම් දැන් සාක්ෂියක් තියෙන්න බෑ නේ සාක්ෂියක් තියෙන්න බෑ ඒ සාක්ෂියක් තියෙන්න ඕනනේ විෂය නිර්දේශය වෙනස් වීම සම්බන්ධව මෙන්න මෙහෙම වෙනස් වුණා කියලා මම ඒක ඔයාලට පෙන්නන්නම් මොකද සාක්ෂිය කියලා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් විෂය නිර්දේශය වෙනස් වෙනවද නැද්ද සර් මේ බොරුවක්ද කරන්නේ ඇත්තද කරන්නේ කියලා ටික වෙලාවකට. හරි තව දෙයකින් මම එකේ වීඩියෝ එකක් ඔයාලට දාලා පෙන්නන්නම්. හරි. අපි යමු
හරිද? ගන්න අච්චුපොත් ටික 10 වසරේ පළවෙනි කොටස. 10 වසරේ පළවෙනි කොටසේ ඒ අදාළ අච්චුපොත ගන්න. හරිද? 10 වසරේ පළවෙනි කොටස අච්චුපොත අරගෙන පළවෙනි පාඩම 10 වසරේ පළවෙනි වාරයට අදාළ කිසිදු පාඩමක් අඩු වෙන්නේ නැත. ඔන්න පළවෙනි කතන්දරේ. 11 වසර ළමයිටත් එහෙම හොඳයි මම මේ කියන දේවල් සියල්ල 11 වසර ළමයිටත් වැදගත්. 10 වසරේ පළවෙනි පාඩමට අදාළ පළවෙනි වාරයට අදාළ කිසිදු පාඩමක් ජාතික අධ්‍යාපනය විසින් කිසිදු ඉගෙනුම් ඵලයක් අඩු කරලා නැහැ. එතකොට පළවෙනි වාරයට අදාළ පාඩම් ටික මොනවද? පළවෙනි වාරයට අදාළ පාඩම් ටික තමයි පළවෙනි පාඩම ඒ කියන්නේ ජීවයේ රසායනික පදනම. හරිද? පළවෙනි වාරයට අදාළව ජීවයේ රසායනික පදනම තියෙනවා. ඊළඟ ගත්තොත් එහෙම සරලීකී චලිතය අඩු වෙන්නේ නැහැ මුකුත්. පදාර්ථයේ ව්‍යුහය අඩු වෙන්නේ නැහැ මුකුත්. චලිතය අඩු වෙන්නේ නැහැ මුකුත්. ඝර්ෂණය අඩු වෙන්නේ නැහැ මුකුත්. ශාක හා සත්ව සෛලය අඩු වෙන්නේ නැහැ මුකුත්. ඒ කියන්නේ 6 වෙනි පාඩම දක්වා අපිට පාඩම් 6යි පළවෙනි වාරයට අදාළ වෙන්නේ 6 වෙනි පාඩම දක්වා මුකුත් අඩු වෙන්නේ නැත. හරි එහෙනම් මම මේ කියන දේවල් ඔයාලා පෙළපොතේ සටහන් කරගන්න. පළවෙනි පාඩම් 6 කිසිවක් අඩු වෙන්නේ නැහැ. ඒවා ඒ විදියටම අහනවා. ඒවා ඒ විදියටම ඇහෙනවා. ඒක නිසා පළවෙනි පාඩම් 6 අනිවාර්යයෙන්ම ඔයාලා විසින් පාඩම් කළ යුතුයි. පාසල තුල ඉගෙනීම් කළ යුතුයි. හරිද? සමහරවිට කාලච්ච සංඛ්‍යා පොඩ අඩු කරලා තියෙනවා. ඒ වෙනුවට කියනවා ගුරු ගෙදර අර ජාතික අධ්‍යාපන නාලිකාව ජාතික අධ්‍යාපන ආයතනයේ මගින් මේ වෙන ගුරු ගෙදර වැඩසටහන. ගුරු ගෙදර වැඩසටහනේ 10 වසර විෂය නිර්දේශයේ ඒ පාඩම් උගන්වනවා. ටීවී එකේ අපි දකිනවා විශේෂයෙන් ජාතික රූපවාහිනියෙම තියෙනවා. ඒවා ළමයින්ට පෙන්වලා ඉගෙනුම් ක්‍රියාවලිය ඉක්මන් කරගන්න කියලා. මොකද ඒකේ තියෙනවා ප්‍රැක්ටිකල් කරන ඒවා ඒ විදිහටම ඒ සියල්ල තියෙනවා ඒක. ඒතර ඒකේ ඉන්න ගුරුවරයෙක් ඒ පාඩම උගන්වනවා. විනාඩි 40ක් විනාඩි 50ක් යනවා. ඒතර ඒවා යොදාගෙන ක්‍රියාවලිය ඉගෙනුම් ක්‍රියාවලිය ඉක්මන් කරගන්න කියලා කියනවා. ඒවා පෙන්නනවා. ඒතර තාක්ෂණයත් එක්ක දැන් පුළුවන් ගොඩක් වෙලාවට ළමයින්ට ඒවා පෙන්වන්න. ඒතර ගුරුවරයා අතර නිකන් ඉන්න තියෙන්නේ. අරක වීඩියෝ එක දැම්මම ළමයිට ඉතින් ඉගෙන ගන්න පුළුවන් ඒක ගුරුවරයෙක් කරනවා. හරිද? ඔයාලට ඉස්කෝලේ ගන්න නම් ඉන්න ඕනෙත් නැහැ. ගුරු ගෙදර වැඩසටහන නැත්නම් ඔයාලට පුළුවන් YouTube වෙලා හරි Google එකට හරි මොකක් හරි වෙබ් සර්ච් මේ වේකට ගිහින් ඉවරලා ටයිප් කරන්න ගුරු ගෙදර කියලා ටයිප් කරාම එනවා NI කියලා මේ එකක්. ඒක subscribe කරලා තියාගන්න. ඒ වගේම ඒකේ තියෙනවා 10 වසරට අදාළ සියලු පාඩම් ටික. හැම විෂයකම. ඒකේ විද්‍යාව කොටස තෝරගන්න විද්‍යාව කොටස ඔයාලට පාඩම් ටික තෝරගන්න පුළුවන්. සමහර පාඩම් දාලා තියෙනවා. ගොඩක් පාඩම් දාලා තියෙනවා. සමහර පාඩම් තාම දාලා නැහැ. දාපු පාඩම් ටික විශේෂයෙන් පළවෙනි වාරයට දාලා පාඩම් සියල්ලම වගේ මේනකොට ඒකේ යනවා. ඔයාලට ඒක බලලා ඉගෙන ගැනීම කරන්න පුළුවන් ස්වයං ඉගෙනීම. ස්වයං අධ්‍යයනය කරන්න. ස්වයං ඉගෙනීම. නේ? ඒතර පාසල තුලත් උගන්වනවා. ඒ අතර අරකට උගන්වනවා. පාසලුත් ඒව සමහරවිට පාවිච්චි කරાવી ඉගෙනීම් කටයුතු සඳහා කොහොම හරි හරියට ඉගෙන ගන්නකොට ඕන තරම් මේකට අවස්ථාවල් ගොඩක් තියෙනවා. හරි. එතකොට මම පළවෙනි පාඩම 6ම අතහැරලා කෙලින්ම එනවා ඊළඟ පාඩමකට. අපි එන්නේ කෙලින්ම ඔයාලා වුණ බලන්න චුට්ටක් අපි යනවා ජෛව ලෝකයේ කියන පාඩමට. ජෛව ලෝකය. හැම විෂයකම මේ වගේ අඩු වෙනවද? ඔව්. හැම විෂයකම අඩු වෙලා මම අද දවස් තුල ඔයාලට පෙන්නන්න ඇත්තම කතන්දරේ එහෙම වෙනවද කියන එක. හොඳේ. නැත්නම් මේ මම විශ්ෙන් ගොඩනගන දෙයක් කියලා එකයි නෑ. YouTube එකේ ඒක දාලා තියෙනවා නිල නිවේදනයක් විදියට. අපි යමු පාඩම් අංකේ 7 වෙනි පාඩම. දැන් 6 වෙනි පාඩම දක්වා අවුලක් නැහැ. 7 වෙනි පාඩමට එන්න. 7. එතකොට අච්චුපොතේ පළවෙනි කොටසේ ඒකේ 7 වෙනි පාඩම පිටු අංක 121. මගේ පරණ පොත අද ගන්න තියෙන්නේ සාමාන්‍ය මගේ අච්චුපොතේ නම් තියෙන්නේ පිටු අංක 121. මූල ද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණනය කියන පාඩමට එන්න. මූල ද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණනය. හරි. පිටු අංක 121. එතකොට මේ පිටු අංක 121 මූල ද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණනය කියන එකේ හරිද? මූල ද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණනය කියන එකේ මුල් පිටුවේ ඉඳන් බලාගෙන යන්න. ඔන්න කපන්න ඕන ටික පැන්සලකින් ඉලක්ක ගහලා ඒ පිටුව කපලා දාන්න ඕන මම කියන පිටු ටික.
පැන්සල කියනක් දාලා කපා ගන්න. මොකද ආදේශي අපිට මකා ගන්න ඕන පුළුවන් වෙන්න ඕන මකන්න විශේෂ නිදේශ වෙනස් වුනේ නැති වුණොත් වෙනස් වුණොත් අවුලක් නැහැ. ඒ වගේම ලබන අවුරුද්දේ මේ පොත් බාර දෙන්නත් එපා ආයි අපි. නේ? ආයි ඒගොල්ලෝ වෙලියන මේ පොත් ආයිස් කොට බාර දෙන්න. ඉතින් මේවා පෑන එකකින් පොත් අපරාධයක්. ඒක නිසා පැන්සලකින් තනියරකින් කපලා දාන්න කුරුටු ගන්න එපා. තනියරකින් කපලා දාන්න ඕන නැති දේවල් ටික. හරි. මූලද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණය පිටුවන්ක 121 සාපේක්ෂ පරමාණුක ස්කන්ධය තියෙනවා. සාපේක්ෂ පරමාණු ස්කන්ධය අර ඒකකේ හැදෙන විදිය ඊට පස්සේ ඒකකේ භාවිතා කරලා සාපේක්ෂ පරමාණු ස්කන්ධය සොයන විදිය ඒ ගණනය කිරීම ඒ ටික තියෙනවා. ඒතර පිටුවන්ක 121 තියෙනවා 122 තියෙනවා 123 තියෙනවා බලා ගන්න ඕනේ ටික 124 සාපේක්ෂ අණුක ස්කන්ධය කියලා තියෙනවා. ඔයාලට පේනවා මාතෘකාව. සාපේක්ෂ අණුක ස්කන්ධය. ඒක සාපේක්ෂ අණුක ස්කන්ධය ඒ ටිකේ තියෙන අර්ථ දැක්වීම ටික. ඒ ටික ඕන. හැබැයි සාපේක්ෂ අණුක ස්කන්ධයේ සෙවීම තියෙනවා. අර ඒකකේ භාවිතා කරලා එහා පැත්තේ 125 පිටුවේ. 125 පිටුවේ තියෙනවා ගණනය කිරීම ටික. මතක තියාගන්න සාපේක්ෂ අණුක ස්කන්ධය මේ සමීකරණය ඇසුරින් පරමාණු ස්කන්ධයේ ඒකකය භාවිතා කරලා ගණනය කිරීම පේපර් එකට එන්නේ නැහැ. එන 125 පිටුව කපලා දාන්න ඉවරයි. මම කියන එක තේරුම් ගන්න හරියට තේරුම් ගන්න. සාපේක්ෂ පරමාණු ස්කන්ධය ඒකකේ භාවිතා කරලා ගණනය කිරීම එනවා. සාපේක්ෂ පරමාණු ස්කන්ධය. සාපේක්ෂ අණු ස්කන්ධය හොයන්න පරමාණු ස්කන්ධ ඒකකේ භාවිතා කරලා අණුවල සාපේක්ෂ පරමාණු ස්කන්ධය හොයන්න. අණුවල සාපේක්ෂ අණු ස්කන්ධය හොයන්න. ඒකකේ භාවිතා කරලා එන්නේ නැහැ. ඒ කියන්නේ මෙන්න මේ පිටුවන්ක 125 තියෙන ගණනය කිරීම. පිටුවන්ක 125 තියෙන ගණනය කිරීම ටික කපලා දාන්න. හරිද? ඒ ගණනය කිරීම එන්නේ නැහැ. හැබැයි අර්ථ දැක්වීම සමීකරණය ලිවීමේ හැකියාව ඔයාලට තියෙනවා. හරිද? හැබැයි ගණනය කිරීම එන්නේ නැහැ කියලා කෙලින්ම කියලා තියෙනවා. ගණනය කිරීම අවශ්‍ය නැහැ. හරි. ඒ මම කියන ගණන් තේරුම් ගන්න 124 අන්තිම ටික ඕන. සාපේක්ෂ අණු ස්කන්ධය කියන මාතෘකාව යටතේ තියෙන ඒ නිර්වචනය නේතර තියෙන්නේ. ඒ නිර්වචනය. ඒක ඕන. ගණනය කිරීම විතරයි එන්නේ නැත්තේ. ගණන් හදන්නේ නැහැ. එනවනේ පිටුවන්ක 125 ගණනය කිරීම ටික කපලා දාන්න කියලා මම කිව්වේ. හරි. හොඳට අහගෙන ඉන්න ඕන නැත්නම් වැඩේ අවුල් වෙයි. සැරින් සැරේ ආයේ කෙනෙක් දෙනෙක් අහන ගත්තත් කතන්දරයක් වෙනවා. හොඳේ. ඒක නිසා 126 අවුලක් නැහැ 127 අවුලක් නැහැ 128 අවුලක් නැහැ කියලා එනවා. 129 එනවා. 130 එනවා 131 එනවා 132 133 ඒ ටික එනවා. ඒක එන්නේ නැත්තේ සාපේක්ෂ අණුක ස්කන්ධයේ ගණනය කිරීම ටික විතරයි. ඒ අර මම කිව්ව කච්චප්පන කොටස විතරයි. ඊට අමතරව ඔය n සමානයි සිම්පල් n බෙදීම කැපිටල් n මෙන්න මේව සමීකරණයක් තියෙනවා. n කියන්නේ මවුල ගාන. සිම්පල් n කියලා කියන්නේ ස්කන්ධය. කැපිටල් n කියන්නේ මෞලික ස්කන්ධය. එහෙම නැත්නම් සාපේක්ෂානුක ස්කන්ධය. මේ සමීකරණ දාලා ගණන් හදන එනවා කියලා කෙලින්ම කියලා තියෙනවා. මේක දාලා ගණන් හදන්න තියෙනවා. හොඳයි. මේ මෙතන මෞලික ස්කන්ධය හෝ මේ සාපේක්ෂානුක ස්කන්ධය ඒවා දාලා ගණන් හදන්න තියෙනවා. ඒවා වෙනස් වෙන්නේ නැහැ. හරිද? ඒ වගේම අර සාපේක්ෂානුක ස්කන්ධය හොයන්න තියෙන්නේ මෙහෙම. අර අපි හිතමු කාබන් ඩයොක්සයිඩ් කියලා. කාබන් ඩයොක්සයිඩ්ගේ සාපේක්ෂානුක ස්කන්ධය හොයන්න කිව්වම අපිට දෙනවනේ දරුවෝ C සමානයි 12යි O සමානයි 16යි කියලා අර සාපේක්ෂ පරමාණු ස්කන්ධයන් දීලා මේ සාපේක්ෂානුක ස්කන්ධය හොයන්න කියනවනේ. එතකොට අපි C එක්කෙනෙක් ඉන්න නිසා 12ම එක්කෙනයි දාන්න ඔක්සිජන් වල O අකුරු දෙකක් තියෙන නිසා 16ව 2යි. හරිද? එතකොට 12 දාන්න 16 වරක් දෙක 32යි. 32යි 12යි එකතු කරලා 43 මේකේ නමද? මේ වෙනවා. ඒ සාපේක්ෂානුක ස්කන්ධ හොයන්න කියනවා. අර සමීකරණ දාලා මෙන්න මෙහෙම ගණන් තිබ්බේ. සාපේක්ෂ අණුක ස්කන්ධය සමානයි අණුවක ස්කන්ධය බෙදීම පරමාණු ස්කන්ධ ඒකකය කියලා එකක් දාලා අර මෙතන තියෙන්නේ C 612 පරමාණුවක ස්කන්ධයෙන් 12න් එකක් අන්න ඒ ගණනය කිරීම තමයි එන්නේ නැත්තේ. මේක තමයි එන්නේ නැත්තේ. ඔතන තේරුම් ගන්න. මේ ගණනය කිරීම එන්නේ නැහැ. හැබැයි මේවා එනවා. n සමානයි සිම්පල් n බෙදීම කැපිටල් n මේවා එනවා. මේක 11 ළමයින්ට දාලායි. මේ 11 ළමයි උත් ඉන්නවා මෙතන. උන්ටත් දාලායි මේක. හරි.
එහෙනම් මොන්නේ එක කොටසයි කැපුවා අපි 125 පිටුව විතරයි කැපුවේ. 125 පිටුව. ඊළඟට යනවා අපි කෙලින්ම 135 පිටුවේ තියෙන 8 වෙනි පාඩමට. 8 වෙනි පාඩම ලේසි. මතක තියාගන්න 8 වෙනි පාඩමේ මුකුත් වෙනස් කරලා නැත. 8 වෙනි පාඩමේ මුකුත් වෙනස් කරලා නැහැ. ඒතර 8 වෙනි පාඩම ජීවීන්ගේ ලාක්ෂණික පාඩම ඒ විදියටම පේපර් එකේ තියෙනවා. ඒ කියන්නේ විෂය නිර්දේශයේ තියෙනවා. ගුරුවත් පොතේ තියෙනවා ඒ විදියටම. හරි. අපි එදිනින් පස්සේ කෙලින්න යනවා 9 වෙනි පාඩම සංප්‍රයුක්ත බලය. 9 වෙනි පාඩමට යනවා සංප්‍රයුක්ත බලය. සංප්‍රයුක්ත බලය. සංප්‍රයුක්ත බලයේ පොඩි පාඩමක් සියල්ලම තියෙනවා. හරිද? 8 වෙනි පාඩම හරියට අහගෙන ඉන්න ඕන. 8 වෙනි පාඩම කැපුවේ නෑ මොකුත්. 8 වෙනි පාඩම ඒ විදිහටම තියෙනවා. 9 වෙනි පාඩමත් ඒ විදිහටම තියෙනවා. 9 වෙනි පාඩමත් ඒ විදිහටම තියෙනවා. ඒකත් කැපීමක් සිද්ධ වෙන්නේ නෑ. හරි. රසායනික බන්ධන පාඩමට එන්න. ඒ කියන්නේ 10 වෙනි පාඩම පිටු අංකය 164. පිටු අංක 164 10 වෙනි පාඩමට එන්න. 164 තියෙන 10 වෙනි පාඩමට එන්න. හරි. ඔය 164 තියෙන 10 වෙනි පාඩමේ සුට්ටක් ඉවත් කරලා තියෙනවා. ඒ තමයි අයනික බන්ධනයක් නිරූපණය කිරීම. මොකක්ද ඒ? අර සෝඩියම් ක්ලෝරයිඩ්ගේ අයනික බන්ධනයේ ස්වභාවය අඳින්න වගේ. මම නිකන් ඔයාලට තේරෙන්න කරලා මෙන්න ඔයාලා මේක කරලා ඇත්තේ ටියුෂන් වල එහෙම. හරිද? උපකාරක පන්ති වල කරලා තියෙන නිසා සමහරවල් තේරෙවි. අයනියක් බවට පත්වීම වෙන විදිය ඕන. සෝඩියම් ධන අයනය හැදෙන විදිය ඕන. Cl ක්ලෝරින් ඍණ අයනය හැදෙන විදිය ඕන. හැබැයි අර සෝඩියම් උයි ක්ලෝරින් එකතු වෙලා අයනික බන්ධනයේ රූපේ මෙන්න මෙහෙම අපි අඳින්නේ. මෙන්න නැස්තිය සෝඩියම්ගේ කවච මට්ටම් 2යි දැන් තියෙන්නේ. මේකේ ඉලෙක්ට්‍රෝන 2ක්, මේකේ ඉලෙක්ට්‍රෝන 8යි. සෝඩියම් එකේ ඉලෙක්ට්‍රෝනයක් පිට කරලා ඒක නිසා දැන් තියෙන ධන අයනය. මේ ඉන්නේ සෝඩියම් ධන අයනය. ක්ලෝරින් ඍණ අයනය හැදෙනවා Cl. මෙන්න නැස්තිය කවච මට්ටම් 3යි. කවච මට්ටම් 3යි. පළවෙනි කවචයේ ඉලෙක්ට්‍රෝන 2යි, ඊළඟ එකේ 8යි. ඊළඟ එකේ 8යි. එකේ ඉලෙක්ට්‍රෝන එකයි තියෙන නිසා Cl ඍණ අයනය කියලා අපි කියනවා. මෙන්න මේ සෝඩියම් ක්ලෝරයිඩ් මේ අයනික බන්ධනයේ ස්වභාවය මෙන්න මේ වදින්න තිබ්බනේ අපිට. අයනික බන්ධනයේ හැදෙන විදිය රූප සලන වදින්න තිබ්බා. සෝඩියම් ක්ලෝරයිඩ්, කැල්සියම් ක්ලෝරයිඩ්, ඒ වගේ අවස්ථාවල් වල මැග්නීසියම් ඔක්සයිඩ් මේ අයනික බන්ධන වල රූප වදින්න තිබ්බා. ඒවා එන්නේ නැත. මේක එන්නේ නැහැ. ඒක එන්නේ නැහැ. එතකොට පිටු අංක 167 පෙරලා. පිටු අංක 167. රසායනික බන්ධන කියන පාඩමේ පිටු අංක 167. ඔය 167 යටම තියෙනවා අර සෝඩියම් ක්ලෝරයිඩ්ගේ අයනික බන්ධනයේ රූපෙ මෙන්න මේ රූපේ. ඒක කපන්න. ඒවා එන්නේ නෑ අඳින්න. සෝඩියම් ක්ලෝරයිඩ්ගේ අයනික බන්ධන රූපෙ මේක කපලා දාන්න. ඒක එන්නේ නෑ. හරිද? මම ගුරුවත් පොතේ කපපු ඒ වාක්‍ය කියන්න ඔයාලට ඒකට තේරුමක් නැහැ. නමුත් ඒ වාක්‍ය මම කියන්නම්. අයනික බන්ධන සෑදෙන ආකාරය රූපමය ලෙස නිරූපණය කරයි කියලා තියෙනවා මා ඉගිරුම් ඵලයක්. අයනික බන්ධනයේ සෑදෙන ආකාරය රූපමය ලෙස නිරූපණය කරයි. ඒක ඉවත් කරලා තියෙනවා. ඒ කියන්නේ අපිට මේකේ මේ අයනික බන්ධන රූප අඳින්නේ නැහැ. ක්‍රියාවලිය ඕන. රූපය අඳින්නේ නැහැ. හරිද? ඊළඟට ඇත්තට මේ පාඩමේ ඉතුරු ටික මතක තියාගන්න. ඉතින් තියෙන ඡේදයක් කපලා දාන්න. ඡේදේ එපා කපන්න නේ. රූපේ නැහැ කියලා මතක තියාගන්න. නේ දැන් ඔයාලට මම නිකන් ඡේදේ කියන්නද මේ බලන්න ඡේදේ. හරිද? ඒ 167 පිටුවේ තියෙන ඡේදය යටම ඡේදේ. සෝඩියම් ක්ලෝරයිඩ් සංයෝගයේ සෑදෙන ආකාරය මීළඟට විමසා බලමු. සෝඩියම් පරමාණු වලින් ඉලෙක්ට්‍රෝන පිට කිරීමෙන් සෑදෙන සෝඩියම් ධන අයනයක්. ක්ලෝරින් පරමාණු ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමෙන් ඇතිවන ක්ලෝරයිඩ් ඍණ අයනයක් ප්‍රතිවිරුද්ධව ආරෝපිත නිසා එකිනෙක හා දැඩිව ස්ථිති විද්‍යුත් ආරෝපණ වලින් බැඳී සෝඩියම් ක්ලෝරයිඩ් නම් අයනික බන්ධනයේ සංයෝගයේ සෑදේ. කතාව ඕන. මෙම ක්‍රියාව පහත රූපයෙන් නිරූපණය කරයි. රූපේ විතරයි ඕනේ. රූප අඳින්නේ නැහැ. පරණ වෘත්තුවල මේ රූපය අඳින්නවා.
සෝඩියම් ක්ලෝරයිඩ් අයනික බන්ධනයේ රූපය අඳින්නවා. ඒක එන්නේ නෑ අඳින්න. ඒකට පුරුදු වෙන්න ඕනේ. හැබැයි ක්‍රියාවලිය අපි මතකේ තියාගන්න ඕන. හරි. ඊළඟට හැබැයි සහසංයෝජ බන්ධන වල තිත්කතර සටහන ලුයිස් ලිව්ව ඒවා එනවා. හොඳ ඒවා කපලා නෑ. ඒවා එනවා. අයනික බන්ධන වල රූපේ විතරයි එන්නේ නැත්තේ. සහසංයෝජ බන්ධන වල තිත්කතර සටහන වලින් ඒවා එනවා. කපලා නෑ. ඒ පාඩමේ ඔහොම යනකොට තියෙනවා පිටු අංක 177 පිටුවට පෙරලන්න. පිටු අංක 177. 177 කියන බන්ධනවල ද්‍රවීයතාව කියන එක. බන්ධනවල ද්‍රවීයතාව. බන්ධනවල ද්‍රවීයතාව එන්නේ නැහැ ඒ ඡේදෙත් එක්ක සියල්ල කපලා අයින් කරන්න. බන්ධනවල ද්‍රවීයතාව කියන මාතෘකාව යට. ඒ ටික කපන්න. බන්ධනවල ද්‍රවීයතාව කපලා දාන්න. 178 පිටුවත් සම්පූර්ණයෙන්ම කපන්න. අන්තරාලෝක බන්ධන ඒ මාතෘකාව සහ ඊට උඩින් ඡේද සියල්ල කපන්න. 178 පිටුවත් සම්පූර්ණයෙන්ම ඉරකින් කපලා දාන්න. 178. 179 පිටුවත් සම්පූර්ණ ඉරකින් කපලා දාන්න. අපි ඕක බලන්න ඕනේ නැහැ. 179. හරිද? එහෙනම් 177න් පටන් ගත්තේ බන්ධනවල ද්‍රව්‍යතාවය. එතන කපන්න පටන් ගත්තම 178 කැපුවා 179 කැපුවා 11 වසර ළමයිදුත් මේ ක්‍රමයේ මේකටම මේ විදිහටම හදාගන්න. දැන් 11 වෙනි ඉන්න ළමයි. හරි. එතනින් පස්සේ ටික තියෙනවා. මේ පාඩමේ එතනින් පස්සේ ටික තියෙනවා. හරිද? එතනින් පස්සේ ටික තියෙනවා. ඊළඟට එන්න බලයක භ්‍රමණාචරණය. පිටු අංක 185 11 වෙනි පාඩම. පිටු අංක 185 11 වෙනි පාඩම. ඒකේ කිසිවක් ඉවත් කරලා නැත. 11 වෙනි පාඩමේ මේ විදියටම තියෙනවා. පිටු අංක 185 තියෙන 85න් පටන් ගන්න 11 වෙනි පාඩමේ මේ විදියටම තියෙන බල ගූර්ණේ එහෙම නැත්නම් බලයක භ්‍රමණාචරණය තියෙනවා. බලයක භ්‍රමණාචරණය තියෙනවා පේපර් එකේ. ඊළඟට ඊළඟට 12 වෙනි පාඩමත් පොඩි පාඩමක් 198 පිටුවේ 12 වෙනි පාඩම බල සමතුලිතතාව. ඒකත් ඒ විදියටම තියෙනවා. බල සමතුලිතතාවත් ඒ විදියටම තියෙනවා. බල සමතුලිතතාව ඒ විදියටම තියෙනවා. හරිද? එතනින් පළවෙනි කොටස ඉවරයි. එතන පළවෙනි කොටසේ කපපු දේවල් වල මතක ඇති ඔයාලට ඉතා ටිකයි අයින් කරේ. ඒ තමයි අර සාපේක්ෂ අනුස්කන්ධයේ ගණනය කිරීම අර සමීකරණ දාලා පරමාණු ස්කන්ධ ඒකකේ භාවිත කරලා අන්න ඒ ටිකක් කැපුවා. ඒ ටිකක් කැපුවා. ඊළඟට ආය අපි කැපීමකට ලක් කරා ද්‍රව්‍යතාව කියන තැන ඉඳන් ඒ ටික කැපුවා. ද්‍රව්‍යතාව. ඉතා කුඩා සීමාවක් තමයි ඊළඟ අයනික බන්ධනවල අර රූපය අඳින එක කැපුවා. ඔන්න ඔච්චරයි මම හිතන්නේ අපි පළවෙනි පාඩමේ මේ පළවෙනි කොටසේ කපා ඉවත් කිරීම සිද්ධ කරේ. 10 වසරේ පළවෙනි කොටසේ. 11 වසර ළමයින්ටත් ඒකම අදාළයි. අපි යනවා 10 වසරේ දෙවෙනි කොටසට. මේ දින මගේ ඇති 10 වසරේ දෙවෙනි කොටස. හරිද? 10 වසරේ දෙවෙනි කොටස අතර ගන්න. ඒකේ එන්න ජෛව ලෝකය කියන පාඩමට පිටු අංකය 13 වෙනි පාඩම පිටු අංක 1. පිටු අංක 1 13 වෙනි පාඩම. හරිද? ජෛව ලෝකය කියන පාඩමට තමයි අපි ඇවිල්ලා ඉන්නේ. ඒකේ ගොඩක් ඒවා අයින් කරලා. හරිද? මොකද හැබැයි ඒවා සමහර දේවල් අපි පොඩි කාලේ ඉගෙනගෙන තියෙන නිසා ගොඩක් ඒවා අයින් කරලා තියෙනවා කියලා කිව්වේ. ඒ අයින් කරපු ටික මම නිකන් කියන්නම්. එතකොට ඔයාලා ජීවීන් වර්ගීකරණයේ මූලික කාරණා පිටුවන්ක එකේ තියෙන ජීවීන් වර්ගීකරණය පිළිබඳව විස්තර ටික ඔය වසර බිලියන 73 සමායකට ඒවා ඉන්නේ නැහැ සාමාන්‍ය විභාගවල අපි දකින්නේ නැහැ. ඔය ස්වභාවික වර්ගීකරණය කෘත්‍රිම වර්ගීකරණය පොඩි වෙනස්කම් නේ ඊළඟට ඒවා හඳුන්වලා දීපු අය ඒ පිළිබඳව බලාගන්න. අධිරාජධානි තුනේ වර්ගීකරණ තුන්වෙනි පිටුවේ ඒ වර්ගීකරණ chart එක ඒවා අනිවාර්යයෙන්ම මතක තියාගන්න. ඒ වගේම කියලින්ම කියලා තියෙනවා අධිරාජධානි තුනේ ලක්ෂණ ඕනේ නැහැ. රාජධානි පහක් තියෙනවනේ රාජධානි පහ කියද්දි මෙහෙමයි. දැන් ඉස්සර තිබ්බ රාජධානි පහේ වර්ගීකරණයෙන් රොබර්ට් පිටේකගේ රාජධානි පහේ වර්ගීකරණය. හරි. ඒතකොට රාජධානි පහට අදාළ ලක්ෂණ ඕනේ නැහැ කියලා තියෙනවා. ඒ කියන්නේ බැක්ටීරියා රාජධානිය ගැන ඕනේ නැහැ. ඇල්ගි
ඒ සුද්ධ ජීවීන් කියලා අපි කියන්නේ. එයාලා ගැන ඕනේ නැහැ කියලා තියෙනවා ලක්ෂණ කියන්න ඕනේ නැහැ කියලා කියන්නේ නේ. ඒ වගේම ප්ලාන්ටේ ශාක පිළිබඳ ලක්ෂණ කියන්න ඕනේ නැහැ. ඇනිමාලියාගේ ලක්ෂණ කියන්න ඕනේ නැහැ. chart එක ගහන්න පුළුවන්කම වර්ගීකරණ chart එක සම්පූර්ණයෙන්ම ඇඳීමේ හැකියාව තියෙන්න ඕන කියලා කියනවා. හරිද? එතන මොනවද ඕනේ නැත්තේ? මොන මම ඕනේ නැති ටික කපලා ඉවත් කරන්නම් මේ වෙනකොට. හරි ඕනේ නැති ටික. 13 පිටු අංකය 13 පෙරලන්න. 13 12. පිටු අංකය 12 13 පෙරලන්න. ඔය පිටු අංකය 12 එකේ තියෙන ශාක වර්ගීකරණයක් කියනනේ chart එකක් අර. හරිද? එතකොට මේ chart එකේ තියෙන ටික ඕන, ඒව ඕන. 13 පිටුවේ තියෙන අර ලක්ෂණ ටික තියෙන විශේෂ කරුණුවේම ඔය යු යනම්ම ඒ ටික. ඒව ඕනේ. ඒ chart එක කපලා දාන්න. ඒ වගුව කපලා දාන්න. හරිද? ඒව කපලා දාන්න. උදාහරණ ටික මතක තියාගන්න ඇති. එතකොට පිටු අංකය 13 උඩ තියෙන වගුව කැපුවා අපි. පිටු අංකය 13 උඩ තියෙන වගුව කැපුවා. පිටු අංකය 14 සම්පූර්ණම කැපුවා. ඒ විස්තර ටික ඕනේ නැහැ. chart එක විතරයි ඕන අපිට. පිටු අංකය 14 සම්පූර්ණයෙන්ම කපන්න. 14 සම්පූර්ණයෙන්ම කපන්න. පිටු අංකය 15 උඩ ටික කපන්න වගුවත් එක්ක ටික. ඒක බීජපත්‍රී ශාක, ද්විබීජපත්‍රී ශාක. පිටු අංකය 15 උඩ ටික කැපුවා එහෙම වගුවත් එක්කම. ඊට පස්සේ පටන් ගන්න ඇනිමාලියා රාජධානි. ඒකේ පොඩි කාරණා ටික වෙ තියෙන්නේ. ඇනිමාලියා කොටස් දෙකකට බෙදෙනවා. පෘෂ්ඨ වංශයෙන් අපෘෂ්ඨ වංශය. ඒවා සාමාන්‍ය දැනුවත් නේ ඔයා. 16 තියෙනවා අපෘෂ්ඨ වංශයේ ලක්ෂණ. ඒ සේරම කපන්න. 16 කපන්න, 17 කපන්න, 18 කපන්න. හරිද? 16 සම්පූර්ණයෙන්ම කපන්න, 17 කපන්න, 18 කපන්න, 19 කපන්න, 20 කපන්න. හරිද? 16 කැපුවා, 17 කැපුවා, 18 කැපුවා, 19 කැපුවා, 20 කැපුවා. ඊළඟට 21 කපන්න, 21, 22 කපන්න, 23 කපන්න, 24 කපන්න. 18 ඉඳලා 24 වෙනකන් සේරම පිටු කාපේ කපලා දැම්මා. හැබැයි ඕවයි තියෙන සාමාන්‍ය ලක්ෂණ අපේ 7 8 9 වසර වල ඉගෙනගෙන තියෙනවා. ඒක හැබැයි ගුරුවක් පොතේ කියලා තියෙනවා. 7 8 9 වසර වලදී අධ්‍යයනය කරන ලදී කියලා. හරිද? ඒක නිසා නිකන් කියව ගන්න. මැමේලියාවුන්ගේ ලක්ෂණ මම හිතන්නේ ඔයාලට බැහැ කියලා. රෝම ඇත, බාහිර කන් ඇත, දත් ඇත, කිරිබී වැඩි. මේවා පුළුවන්නේ. මේ වගේ ලක්ෂණ ටික මත තියාගන්න. හරිද? මේ ටික පුළුවන් ඔයාලට. ඒක නිසා ඒක කියව ගන්නත් කමක් නැහැ. කොහොම හරි එන්නේ නැහැ කියලා ගුරුවක් පොතේ අයින් කරපු නිසා තමයි මම මේ 18 ඉඳන් 27 යනකම් කපලා දැම්මේ. හරි. 18 ඉඳන් 24 යනකම් කැපුවා. දීපද නාමකරණය කපන්න එපා. දීපද නාමකරණය තියෙනවා. දීපද නාමකරණය තියෙනවා. හරි. එහෙනම් ඒක බලා ගන්න ඕන. එතනින් අපි ඒ ටික ඉවරයි. ඒ පාඩම ඉවරයි. ඊළඟට 14 වෙනි කොටසට. 14 වෙනි. මට පොඩි විනාඩියක් දෙන්න. හරි චුට්ටක් ඉන්න මම අර වීඩියෝ එක පෙන්වන්න ඔයාලට.
කොහොම විනාඩියක් ඉන්න. මේ ටිකෙන් දානවා වාරි භාගයටත් එන්නේ. ඔව් බොහෝ දුරට මේ ටිකෙන් වාරි භාගයටත් එවි. ඔන්න මම දැන් ඔයාලට වීඩියෝ එක ෂෙයා කරන්නම්. YouTube එකේ තියෙන්නේ මේ ජාතික අධ්‍යාපන ආයතනය. මම හිතනවා ඔයාලට පේනවා ඇතිනේ. මගේ තිරේ පේනවනේ YouTube මේකේ. ඒකේ තියෙනවා නිල නිවේදනය කියලා මේව එකක්. ජාතික අධ්‍යාපන ආයතනය. හරිද? මේ channel NIE කියලා ඔයාලට පේනවා මේ channel NIE ජාතික අධ්‍යාපන ආයතනයේ ජාතික අධ්‍යාපන ආයතන නිල YouTube channel එක අත්‍යවශ්‍ය ගෙනුම් සංකල්ප ඇතුළත් විෂය නිර්දේශය. මම ඔබ වීඩියෝ එක ඕපන් කරන්නම්. කොවිඩ් වසංගත තත්ත්වයේ සමග පාසල් සිසුන්ට අහිමි වූ පාසල් කාලයේ වෙනුවෙන් සකස් කළ අත්‍යවශ්‍ය ඉගෙනුම් සංකල්ප ඇතුළත් විෂය නිර්දේශ 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණියට සියලුම විෂයන් සඳහා 2020 සහ 2021 වර්ෂවලට අදාළව අතපසු වූ විෂය කොටස් සැලකමින් අත්‍යවශ්‍ය විෂය අන්තර්ගතය ආවරණය වන පරිදි විෂය නිර්දේශ සකස් කර ඇත. ඔබට අවශ්‍ය සියලුම විෂය නිර්දේශයන් ලබා ගැනීමට පහත සමැතිය භාවිත කරන්න. Channel NIE, a leading education partner in Sri Lanka. හරිද? එතකොට ඔන්න මෙතන තියෙනවා ඔන්න channel NI එකකින් දාපු අදාළ විෂය නිර්දේශය ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් link ටික තමයි මේ තියෙන්නේ. හරිද?
එතන මම ඔයාලට පෙන්නන මම දැන් කරන එක අපි කරන්නේ 10 ශ්‍රේණිය 11 ශ්‍රේණිය දෙකේම තියෙන්නේ මේක. ඒ වගේම channel NI YouTube නාලිකාවට පිවිස සියලුම ගුරු ගෙදර පාඩම් සහ සියලුම ශ්‍රේණි වල සියලුම විෂයන් අදාළ පාඩම් විෂය නිර්දේශ ගුරු මාර්ගෝපදේශ සම්පත් පොත් සහ අතිරේකීම් පොත් අතුළු සම්පත් පරිහරණය කරමින් අධ්‍යයනය කරන්න කියලා එයාලා කියනවා. හරිද? ඒතර ඒකේ තියෙනවා grade 10. මම ඒක open කරන්නම්. හැම විෂයක්ම වෙනස් වෙලා තියෙනවා. හොඳේ. හැම විෂයක්ම වෙනස් වෙලා තියෙනවා. හරි මේ තියෙන්නේ ඉතිහාසය කතෝලික ධර්මය මේ හැම එකක්ම වෙනස් වෙලා තමයි තියෙන්නේ. බලමු විද්‍යාව එක. මේ තියෙන විද්‍යාව. හරි. 9 මතක තියාගන්න දැන් 10 වසරේ ඉන්න ළමයින්ට 9 ශ්‍රේණියුත් දාලා තියෙනවා. මම ඒක ගැන පැහැදිලි කිරීම කරේ නැහැ තාම. ඒක පැහැදිලි කරන්නම් ඉදිරියේදී. මේ 9 මේකේ කෙලිම කියන්නේ මේ 10 ශ්‍රේණියේ සිසුන් සඳහා 9 ශ්‍රේණියේ විෂය නිර්දේශයෙන් ආවරණය කළ යුතු විෂය අන්තර්ගතය සහ 10 ශ්‍රේණියේ විෂය නිර්දේශයෙන් ආවරණය කිරීම නියමිත විෂය අන්තර්ගතය මෙහි ඇතුළත් වේ. මේදී 10 ශ්‍රේණියේ පළමු වාරයට දාලා විෂය අන්තර්ගතය කිසිදු වෙනසකට ලක් කර නොමැත. ඔන්නෝමයි තියෙන්නේ. ඒතර මේ විෂය නිර්දේශයේ මුල් ටික තියෙන 9 වසර ටික. මේ 9 වසර ටික තමයි තියෙන්නේ අපි ඉගෙන ගන්න ඕන ටික මම ඒ ටික වෙනම දරුවත් කරනවා ඔයාලා පස්සේ. හරිද? අද 11 වසර ළමයි ඉන්න නිසා එතනින් තමයි මම පටන් ගත්තේ. මෙන්න මෙතනින් තමයි 2021 වර්ෂ 10 ශ්‍රේණිය සඳහා 10 ශ්‍රේණියේ ආවරණයේ විෂය අන්තර්ගතය 10 ශ්‍රේණියේ පළමු වාරයට දාලා කොටස් සම්පූර්ණ වශයෙන් සහ දෙවන හා තුන්වන වාරයෙන් තෝරාගත් කොටස්. ඔන්න ඔහොමයි තියෙන්නේ. පළවෙනි වාරයට අදාළව සේරම තියෙනවා. දැන් මේ පළවෙනි වාරයට අදාළව කොටස පළවෙනි පාඩමේ තියෙන ඕන දේවල් ටික. මේකේ තියෙනවා විශේෂ සටහන් කියන එක. හැකි සෑම අවස්ථාවකදීම ගුරු ගෙදර පාඩම් වැඩි ක්‍රමවේද භාවිත කර අවම කාලයකින් සංකල්ප තහවුරු කිරීමට යෝජනා කරමු කියලා මේකේ තියෙනවා. හැමතරකම මේ කතාව තියෙනවා. හරිද? එතකොට මේ තියෙන්නේ 10 ශ්‍රේණියට දාලා ශාඛා සත්ව සෛලය. අච්චුපත තියෙන පිළිවෙලට නෙවෙයි දරුවෝ මේ ගුරුවත් පොතේ තියෙනවා. වෙනස් විදියකට තියෙන්නේ. නිපුණතා මට්ටම මේ විදිහට තමයි යන්නේ. එතකොට ඒක වෙනස් කරලත් නැහැ. ශාඛා සත්ව සෛලය. ඊළඟ බලන්න සජීව පදාර්ථයේ ලක්ෂණ ජීවීන්ගේ ලාක්ෂණික කාලච්ඡේද 5ක් තිබිලා තියෙන විශේෂ සටහන් ටික හොඳට කියවන්න. කාලච්ඡේද 5ක් තිබිලා තියෙනවා. 5න් 3ක් දක්වා අඩු කරලා දෙකක් නැති කරලා. හැබැයි ඉගෙනුම් පළ වලින් කොටසක් ඉවත් කරලා කියලා තියෙනවා. නමුත් මතක තියාගන්න මෙන්න මේ ඉගෙනුම් පළ ටික මම හොඳට බැලුවා. මෙතන තියෙන ඉගෙනුම් පළ ටික බැලුවට අඩු කරලා නැහැ. මෙතන තියෙනවා අඩු කරලායි කියලා. හැබැයි අඩු කරලා නැහැ. ඒක නිසා ඒකයි මම කිව්වේ ජීවීන්ගේ ලාක්ෂණික පාඩමේ සේරම ටික තියෙනවා. හොඳේ. ඒක හොඳ සේරම ටික බලන්න. ඊළඟට මේ තියෙන ජීවීන් වර්ග කිරීම. මොන බලන්න මේක. ඉස්සෙල්ලා අපිට තිබ්බ කාලච්ඡේද 12. හැබැයි දැන් තියෙන කාලච්ඡේද 5යි. මේ කාලච්ඡේද 5කින් මේ පාඩම ඉවර කරන්න. විෂය කරුණු වලින් කොටසක් හා ඉගෙනුම් පළ වලින් කොටසක් ඉවත් කරලාදී වර්ගීකරණය ස්වභාවික සරල සටහනක් ලෙස දැක්වීම ප්‍රමාණවත් වේ. රාජධානී ලක්ෂණ දැක්වීම අවශ්‍ය නොවේ. යන්න බලන්න වැඩි. හරිද? ලක්ෂණ ඕනේ නැහැ. ඒතර මේ එකකවත් ලක්ෂණ කියන්න නැහැ. බලන්න මේ අන්තිමට ශිෂ්‍යයාට යන්න ඕන දේවල් ටික නිකන් බලන්න. වර්ගීකරණයේ වැදගත්කම විස්තර කරලා මුල් ටික. වර්ගීකරණයේ ස්වභාවික සහ කෘත්‍ය වර්ගීකරණ ක්‍රම ඇතිව ප්‍රකාශ කරයි. ඒත් මුල් ටිකනේ. ආකියා බැක්ටීරියා යූකැරියා අධිරාජධානී ලෙස වර්ග කරයි. ඒකත් මුල් ටිකනේ. එතකොට ඒකේ chart එක මතක තියාගන්න. විශේෂ ලක්ෂණ අනුව ප්‍රධාන ජීවි කාණ්ඩ ලෙස බැක්ටීරියා, ප්‍රොටිස්ටා, ෆන්ගයි, ප්ලාන්ටේ සහ ඇනිමල් ලෙස ජීවි වර්ගීකරණය කරයි. ලක්ෂණ ඕනේ නැහැ. වර්ගීකරණය කරන්න පුළුවන්කම තියෙනවනේ. එතන දීපත නාමකරණය ගනිමින් විද්‍යාත්මක නාම ලියයි. ඒක පුළුවන්. එතකොට කොතනකවත් විස්තර කරන්න ඕනේ නැහැ කියලා තමයි යාලා කියන්නේ. හොඳේ. හරි. ඊළඟ තියෙන්නේ මේ ප්‍රජනනය පාඩම. එතකොට මම ඔන්න ඔය ඉතින් ඒකත් බලන්න කාලච්ඡ 10 සිට 7 දක්වා අඩු කරලා. ඒතර ඔයාලට තේරෙනවා මම මේ කරන්නේ බොරුවක් නෙවෙයි කියන එක. හොඳේ. මට තේරුම් ගන්න ඕන මොනවද තිබන්නේ ඒක. අපි මේ
ඇත්තටම විෂය නිර්දේශ වෙනස් කරලා ජාතික අධ්‍යාපන ආයතනය මගේ සමාජලාට පාසල් වල කියනවා මේව මේ කරන්න මෙහෙම කරන්න කියලා. ඉස්කෝලේ සේරම පොත් කරන්න ඕනේ කියලා. නමුත් මතක තියාගන්න. ඔන්න මම දැන් ඔයාලට පැහැදිලිව පෙන්නුවා විෂය නිර්දේශය වෙනස් වෙලා තියෙනවා. හරිද? විෂය නිර්දේශය වෙනස් වෙනවා. කාටවත් තිබුණා මොනවා හරි කුතුහලය නැති කරගන්න. තවම ටීවී එකේ එක දේවල් කියාවි. හැබැයි ජාතික අධ්‍යාපන ආයතනයේ නිල නිවේදනය තමයි මේ තියෙන්නේ. එහෙනම් ඒක නිල නිවේදනය කෙලින්ම දාලා තිබ්බනේ. හරි. කොහොමද බලමු ඉදිරි සතිය තුල ආය ආයව වෙනස් වෙන්න පුළුවන් ලංකාවනේ. ලංකාව නිසා යම් යම් දේවල් වෙනස් වෙන්න පුළුවන්. බලමු දැනට මම ඔය වෙනස් වෙන එක කියනවා. මොනවාර දෙයක් වෙච්ච ගමන් නවතම ආරංචි මාර්ග මම ඔයාලව දැනුවත් කිරීම කරනවා. හරි. එතන හැම විෂයකම වෙනස් වෙලා කියලා ඔයාලට පැහැදිලි මොකද හැම විෂයකටම තිබ්බා කතෝලික ධර්මය. හැම දෙයකම තිබ්බා වෙන වෙනම විෂය නිර්දේශ වෙනස් වීම ටික දාලා තිබ්බා. ඒතර ඒවා දැනුවත් කිරීම ඒ අදාළ ගුරුවරු විසින් සිද්ධ කරાવી. අපි එන ප්‍රජනනය පාඩුවට පිටු අංකය 28ට එන්න. පිටු අංකය 28ට. හරිනේ ප්‍රජනනය. එතකොට ඒකේ මුල් ටික තියෙනවා ලිංගික ප්‍රජනනය, අලිංගික ප්‍රජනනය හඳුන්වා දීම. ඒ ටික අනිවාර්යයෙන්ම අපිට ඕන වෙනවා. ශාකවල ප්‍රජනනය ඒ ටික ඕන. හරිද? ඔය විස්තර ඕනේ නැහැ එච්චරම. ඒතර ඕනේ නැති චුට්ටක් තියෙනවා. පිටු අංකය පෙරලන්න 34 පිටුවට. 34 පටක රෝපණය කියන මාතෘකාවට එන්න. පටක රෝපණය. 34 පිටුවේ තියෙන පටක රෝපණය කියන මාතෘකාවට එන්න. පටක රෝපණය ටික කපලා දාන්න. පටක රෝපණය ටික කපලා දාන්න. 35 පිටුව සම්පූර්ණයෙන්ම කපලා දාන පටක රෝපණය ටික. 35 පිටුව සම්පූර්ණයෙන්ම කපන එක තියෙන්නේ පටක රෝපණයම තමයි. 35 පිටුවේ. ඒතර පටක රෝපණය සියල්ල අයින් කරලා තියෙනවා. ඊට පස්සේ 36 පිටුවේ තියෙන මැද මාතෘකාව උඩින් කපන්නේ නැහැ. 36 පිටුවේ තියෙන මැද මාතෘකාව ශාකවල ලිංගික ප්‍රජනනය කියන. මේ ශාකවල ලිංගික ප්‍රජනනයට තියෙන පුෂ්පය කියන මාතෘකාව. පුෂ්පය. ඒ පුෂ්පය සියල්ල කපලා දාන්න. පුෂ්පය එන්නේ නැහැ. පුෂ්පය කොටස් නම් කිලි මේ වෙන්නේ 37 පිටුව සම්පූර්ණයෙන්ම කපලා දාන්න. 36 පිටුවේ පුෂ්පයෙන් පටන් ගත්ත කපන්න 37 පිටුවත් සම්පූර්ණයෙන්ම කපලා දාන්න. 37 හරි 36 පිටුවේ පුෂ්පයෙන් කැපුවා 37 පිටුව සම්පූර්ණයෙන්ම කැපුවා 38 පිටුව කපන්න එපා ඒවා කියවන්න 38 39 ඒ ටික කියවන්න ඕන 40 ඕන 41 ඕන 42 43 ඒව ඕන 44 45 ඕන 46 අමතර දැනුමට මොකවත් එන්නේ නැහැ විභාගෙට ඒක කියවන්න අමතර දැනුමට කියවන්න විභාග වලට අමතර දැනුමට කියන වෙන්නේ නැහැ 46 47 ඕන 48 ඕන 49 ඕන 50 49 පටන් ගන්නවා sorry 48 පටන් ගන්නවා මානව ප්‍රජනනය ඒ ටික ඕන හරිද 50 ඕන 51 ඕන 52 ඕන 53 53 දින ආර්තව චක්‍රය ස්ත්‍රී ආර්තව චක්‍රය ඒවා ඕන අනිවාර්යයෙන්ම 54 ඕන ඒ ආර්තව චක්‍රයට දාලා ක්‍රියාවලි ඒකට දාලා හෝමෝන බලපෑම 55 පිටුව ඕන 56 පිටුව පෙරලා 56 ප්‍රජනනයට අදාළ මානව ප්‍රජනන පාඩමේ 56 පිටුව ඒකේ තියෙනවා සංසේචනය හා අධිරෝපණය ළමෙක් හම්බ වෙන විදිය ළමෙක් හම්බ වෙන්නේ කොහොමද කියන එක ඒ ටික කපලා දාන්න සංසේචනය හා අධිරෝපණය මාතෘකාව කපලා දාන්න සංසේචනය හා අධිරෝපණය මාතෘකාව කපලා දාන්න 57 පිටුව කපන්න සම්පූර්ණයෙන් 57 පිටුව කපන්න එතකොට මේ ළමයා හම්බ වෙන ඒ කියන්නේ ළමයේ ගර්භාෂය තුල ඩිම්බයත් එක්ක සංසේචනය වෙන තැන ඉඳලා ළමයා බිහි වෙන මේ පාර පේපර් එකේ නැහැ. ඒ කියන්නේ ඕ ලෙවල් ළමයින්ට මේ පාර 2021 ඕ ලෙවල් ළමයින්ට කොහොමත් නැහැ කියලා කියනවා. ඒකම 10 වසර ළමයින්ට ඒ ටික අයින් කරලා තියෙනවා. හරිද? ළමයි හම් වෙන්න ඕනේ නැහැ. සංසේචනය හා අධිරෝපණය කැපුවා, භ්‍රූණයේ විකසනය කැපුවා. ඒ කියන්නේ 57 පිටුව ඒ පිටුව කැපුවා, 58 පිටුව ඒ පිටුව කපන්න. එක එක කාලවකවාන වල භ්‍රූණයේ ලක්ෂණ 58 පිටුව කපන්න. 59 බබා හම්බෙන ටික කපන්න. දරු ප්‍රසූතිය. 59 කපන්න. 59 දරු ප්‍රසූතිය ටික කපන්න. හෝමෝන සමායෝජනය කියලා පොඩ්ඩක් තියෙනවා ඒක ඕන. හරිද? 59 පිටුවේ හෝමෝන සමායෝජනය ටිකක් තියෙනවා ඒක ඕන.
60 පිටුව ඕන. 60 පිටුව ඕන. ලිංගික සම්ප්‍රේෂණ රෝග ඒ සම්බන්ධ දැනුවත් වීම තියෙන්න ඕන. එතකොට මේ කලලේ හැදෙන තැන ඉඳලා බබා හම්බ වෙනකන් ටික තමයි අපි කපලා දැම්මේ. ඒ ටික කපලා දැම්මා. හරි. ඊළඟට අපි යනවා 65 පිටුවට ද්‍රව ස්ථිති පීඩනය. ද්‍රව ස්ථිති පීඩනය කියන මාතෘකාවට එන්න. ද්‍රව ස්ථිති පීඩනය හා එහි යෙදීම. හරි. ඒකේ මුල් කාරණා ටික ඕන ගණන් හදන්න P සමානයි F බෙදීමේ දාලා ගණන් හදන ටික ඕන. 66 පිටුවේ ද්‍රව පීඩනය ඕනේ නෑ. ඒ කියන්නේ ද්‍රව පීඩනය ඔය තියෙන ප්‍රැක්ටිකල් ටික තියෙනවානේ. ඔය පොලිතින් වල වතුර පුරවලා ඒක හරි ලේසි. හරිද? ඒ ටික ඕනේ නෑ. ඒ ටික ඕනේ නෑ. 66 පිටුවේ ටික කපලා දාන්න 67 පිටුව සම්පූර්ණයෙන්ම කපලා දාන්න. ඒක සාමාන්‍යයෙන් කියවගත්තත් කමක් නැහැ. 66 පිටුව කපන්න 67 පිටුව කපන්න. හරි. ඒකම P සමාන F තියනවා ගණනය කිරීම. මම ඔයාලට ඒක පෙන්නන්නම් මෙන්න මෙහෙම. මම ඒක ගුරුවත් පොතේ කොහොමද තියෙන්නේ කියලා පෙන්නන්න චුට්ටක් බලා ගන්න. එන්න. හරි මේ තියෙන්නේ එතකොට මේකේ කාලච්ඡේද 8 ඉඳලා 4 දක්වා අඩු කරලා තියෙනවා මේ පාඩමේ. විෂය කරුණු වලින් කොටසක් හා ඉගෙනුම් පළ වලින් කොටසක් ඉවත් කරන ලදී. ප්‍රායෝගික පරිශීලන ගුරු ආදර්ශන පමණක් සිදු කිරීමට හැකි සෑම අවස්ථාවකින් ගුරු ගෙදර පාඩම් භාවිතය වැනි ක්‍රමවේද භාවිත කර අවම කාලයකින් සංකල්ප තහවුරු කිරීමට යෝජනා කරමු. පීඩන සම්ප්‍රේෂණය පිළිබඳ ගණනය කිරීම අපේක්ෂා නොකරේ. මම ඒක කියන්න කොතනද ඒ ටික තියෙන්නේ කියලා. ආකිමිඩීස් මූලධර්ම ආශ්‍රිත ගණනය කිරීම අපේක්ෂා නොකරේ. එතකොට ගණන් හදන එක පුළුවන් තරම් අඩු කරලා හැබැයි P සමාන HOG දාලා මේ ගණනය කිරීම එනවා මේ. P සමාන HOG දාලා ගණනය කිරීම එනවා. එන්නේ නැත්තේ පීඩන සම්ප්‍රේෂණය පිළිබඳ ගණනය කිරීම සහ ආකිමිඩීස් මූලධර්ම පිළිබඳ ගණනය කිරීම තමයි එන්නේ නැත්තේ. මම ඒ ටික කියලා දෙන්නම්. හරි. විනාඩියක් ඉඳලා දුවෝ. හරි. එතකොට පිටු අංකය පෙරලන්න 60 අපි දැන් අර ප්‍රැක්ටිකල් ටික අයින් කරානේ. ඒතර ඒක ඔයාලා දැක්කා පරණ මේකේ තියෙනවා වායු සහ
ද්‍රව මගින් ඇති කරන පීඩනයේ ආදර්ශනයේ තියෙන සරල උපකරණ සාදයි මේ තමයි ඒ සරල උපකරණ ටික මේ ටික එන්නේ නැහැ කියලා තියෙනවා. ඒක අයින් කරලා දාන්න. හොඳ ඒකයි අර 66 පිටුවේ ද්‍රව පීඩනය පටන් ගත්තම 67 පිටුවේ තියෙන ඒ ක්‍රියාකාරකම් ටික අපි අයින් කරලා දැම්මේ. හරි. 68 69 ඒ ටික හරි. ඊළඟට 70 පිටුවේ තියෙන ද්‍රව මගින් පීඩන සම්ප්‍රේෂණය කියලා. 70 පිටුවේ. ද්‍රව මගින් පීඩනයේ සම්ප්‍රේෂණය. මෙන්න මේ ද්‍රව මගින් පීඩනයේ සම්ප්‍රේෂණය කියන කොටසේ ඔයාලට පේනවා මේ මෙන්න මේ උපකරණය. ඒක උපකරණය අවුලක් නෑ. ඒක තියෙනවා ගණනය කිරීම ටිකක්. නේ? ගණනය කිරීම ටිකක් තියෙනවා. ඒකේ ගණන් හදන්න එන්නේ නෑ. මෙන්න මේ පිස්ටන් එක මගින් මේ පිස්ටන් එක මත ඇදෙන බලය හොයනවා වගේ ගණනය කිරීම තියෙනවා. මෙතන යට තියෙන ඒවා ගණන් හදන්න තන ඒ ටික එන්නේ නෑ. ගණනය කිරීම නෑ. එතන ඒ ක්‍රියාවලිය මතක තියාගන්න. ඔයාලා එතන නිකමට පැන්සලෙන් ලියලා තියාගන්න. මීට අදාළ ගණනය කිරීම අවශ්‍ය නොවේ කියලා. මීට අදාළ ගණනය කිරීම අවශ්‍ය නොවේ කියලා ලියන්න. මීට අදාළ ගණනය කිරීම අවශ්‍ය නොවේ. හරි. ඊළඟට 72 අවුලක් නැහැ, 73 අවුලක් නැහැ, 74 අවුලක් නැහැ, 75 අවුලක් නැහැ. 76 පිටු අංකය 76 පෙරලන්න. පිටු අංකය 76. පිටු අංකය 76 තියෙන රසදිය වායු පීඩන මානය විතර තියෙනවා මේ. නිර්ද්‍රව වායු පීඩන මානය කියලා පොඩි උපකරණයක්. ඒක ගැන අහන්න නැහැ කියලා තියෙනවා. අතන මේ පොඩි කාරණාව. ඒ රූපේ සහ ඒ රූපේ යට තියෙන ඡේද කපලා දාන්න. ඒ රූපේ සහ ඒ රූපෙට යට තියෙන ඡේද කපලා දාන්න. නිර්ද්‍රව වායු පීඩන මානය. ආර්කිමිඩිස් මූලධර්මය ඕන. ආර්කිමිඩිස් මූලධර්මය ඕන. හැබැයි ගණනය කිරීම එන්නේ නැහැ. ඒතකොට ඔයාලගේ පිටු අංකයේ තියෙනවා මෙහෙම 78 කියලා ටිකක් තියෙනවා. කපුපු ටික ආයෙ කියන්නකෝ කියලා කියනවා. ඇත්තටම කැපුවේ අපේ නිර්ද්‍රව වායු පීඩන මානය. මෙන්න මෙහා සහ මේ ඡේදය තමයි කැපුවේ. මෙහා සහ මේ ඡේදය. හරිද? කැපුවේ නිර්ද්‍රව වායු පීඩන පිටු අංකය 76. ඒ අදාළ රූපෙට ඇතුළේ තියෙන පොඩි ඡේදය කැපුවා. එච්චරයි. ආයි එන්න පිටු අංකය 78. පිටු අංකය 68 නෙමෙයි. ආපහු කියන්න පුළුවන්ද කියලා අහනවා. අපි කැපුවා 66 ඔන්න පොඩක් අහගන්න. 66 පිටුවේ ද්‍රව පීඩන අදාළ ප්‍රැක්ටිකල් යුක්තක් තියෙනවනේ. 66 පිටුවේ ද්‍රව පීඩන යට ටික කපලා දැම්මා. හරිද? 67 පිටුවේ ඒ ටික කපලා දැම්මා. 67 පිටුව. මේක YouTube දානවා ඔව්. හරිද? 67 පිටුවේ ටික කැපුවා. ආයි කැපුවේ නෑ මොකුත්. හරිද? ආයි මොකුත් කැපුවේ නෑ. ආයි කැපුවේ 70 පිටුව. 70 පිටුවේ ගණනය කිරීම අවශ්‍ය නැත කියලා ලියා ගන්න කියලා ඉතරයි මම කිව්වේ. කපන්න නෙමෙයි. ගණනය කිරීම අවශ්‍ය නැත කියලා ලියා ගන්න. 70 පිටුවේ. හරිද? ඒතර මෙන්න මේ අර මේ වගේ ඒවායි තියෙනවා ගණන් හදන්න. ඒ ගණනය කිරීම එන්නේ නැහැ පේපර් එකට. ගණනය කිරීම අවශ්‍ය නැත. 70 පිටුව. හරිනේ? ඊළඟට එන්නේ කෙලින්ම ද්‍රව පීඩනේ ඔක්කොම කියලා කියන්නේ ද්‍රව පීඩනේ දරුවෝ 66 පිටුවේ ද්‍රව පීඩනේ කපලා 67 පිටුව සම්පූර්ණයෙන්ම කැපුවා එච්චරයි. 66 පිටුවේ මුල් ටික කැපුවා මේ ද්‍රව පීඩනේ යට තියෙන ටික කැපුවා 67 පිටුවේ සේරම ටික කැපුවා එච්චරයි. හරිනේ? ආයේ එන්නේ 78 පිටුවට. 71 පිටුවේ අපි කැපුවේ නෑ මොකෝ. 71 පිටුවේ කාරණා ටික ඕන ගණන් හදන්න ඉන්නේ නෑ එච්චර. ගණනය කිරීම අවශ්‍ය නැති කියලා ඉතල ලියා ගන්න. 70 සහ 71 තියෙන එකම රූප දෙකක් නේ තියෙන්නේ. 70 සහ 71 ගණනය කිරීම අවශ්‍ය නැති කියලා ලියන්න එච්චර. ආයේ එන්න දරුවෝ 76 පිටුවට. 76 පිටුවේ කැපුවා මෙන්න මේ නිර්ද්‍රව වායු පීඩන මානය කියන රූපයක් තියෙනවා. ඒ රූපේ සහ යට තියෙන ඡේදය කැපුවා. නිර්ද්‍රව වායු පීඩන මානය කියන රූපේ යට තියෙන ඡේදය කැපුවා. හරි. ඊළඟට 78 පිටුවට එන්න. 78 පිටුවේ තියෙනවා උඩුකුරු තෙරපුම කියන පොඩි මාතෘකාවක්. උඩුකුරු තෙරපුම. මේක දැනගන්න ඕන. හැබැයි එතන වරහණක් දාලා ලියා ගන්න ඔයාලා ගණනය කිරීම අවශ්‍ය නැහැ. මොකද මේක ගණන් හදන්න තියෙන ලොකුවට. මේ අච්චුපතේ නැති වුණාට ගණනය කිරීම මේ පේපර් වල තියෙන ගණන් හදන්න ඒව නැහැ. හරිද?
උඩුකුරු තෙරපුම කියන මාතෘකාව ගාව වරහණ දාලා ලියලා තියාගන්න. ගණනය කිරීම අවශ්‍ය නැහැ. ඒකට සටහන් ටික ඕන. අද ඒකද කපන්නේ නැහැ අපි. ගණනය කිරීම අවශ්‍ය නැහැ. ගණනය කිරීම අවශ්‍ය නැහැ. ඊළඟට පිටුවන්ගේ 84. 84. අතන ලිව්ව ගණනය කිරීම අවශ්‍ය නැති කියලා උඩුකුරු තෙරපුම මාතෘකාව ගාව පිටුවන්ගේ 84ට එන්න. ද්‍රවමානය කියලා මාතෘකාව තියෙන ඒක කපලා දාන්න. ද්‍රවමානය කපලා දාන්න. ද්‍රවමානය. ද්‍රවමානය කපලා දාන්න. ඊළඟට එහා පැත්තේ තියෙන ද්‍රවමානයට අදාළ ඒ අර රූපේ සහ එතන ඡේදය ඒකත් කපලා දාන්න. ද්‍රවමානය යට තියෙන මුකුත් එන්නේ නැත. ද්‍රවමානය යට තියෙන මුකුත් එන්නේ නැහැ. හරි. උතර මේ 10 වසර ළමයි තු 11 වසර ළමයින්ට දෙගොල්ලන්ට මේ කියන ටික අදාළයි. පදාර්ථයේ වෙනස් වී පිටු අංකය 87 16 වෙනි පාඩම. 16 වෙනි පාඩම පදාර්ථයේ වෙනස් වී පිටු අංකය 87. එන්න ඒක. හරිද? එතන ඒකෙන් බලමු මොකද්ද කියලා තියෙන්නේ කියලා. ගුරු අපතේ නේ බලන්න. මෙන්න මේක. හරිද? මේ ඔයාලට පේන එක. මේක කියනවා මෙහෙම විශේෂ සටහන් කියලා දාලා කාලච්ඡ සංඛ්‍යාව 13 සිට 5 දක්වා අඩු කරන ලදී. ඒක පොඩ්ඩයි. භාගයට භාගය නැති කරලා. විෂය කරුණු වලින් කොටසක් හා ඉදිරිපත් පළ වලින් කොටසක් ඉවත් කරන ලදී. ප්‍රායෝගික පරීක්ෂණ සඳහා ගුරු ආදර්ශන පමණක් සිදු කිරීමට හැකි සෑම අවස්ථාවකදීම ගුරු ගෙදර පාඩම් භාවිතයත් කරන්න. යකඩ සහ රන් නිස්සාරණය කරන ආකාර නිස්සාරණය කිරීමේදී සිදුවන ප්‍රතික්‍රියා ලියා විස්තර කරන්න අවශ්‍ය නොවේ. ප්‍රතික්‍රියා ලියන්නේ නැහැ. ඔක්සිජන් සහ කාබන් ඩයොක්සයිඩ් වායු සම්බන්ධ විස්තර අවශ්‍ය නැහැ. යන්න ඔක්සිජන් නිපදවීම කාබන් ඩයොක්සයිඩ් නිපදවීම අයින් කර තියෙන සිලබස් එකේ. හරිද? මම උතර කියන්න මොනවද එන්නේ කියලා. හරිද? පැහැදිලි ඇති මේ ටික කියවුවට ඔච්චර ඔයාලට තේරුමක් නැහැ. හරිද? මේක සාමාන්‍යයෙන් කියවලා ගුරුවරයෙක් තමයි මේ ටික ඔයාලට පැහැදිලි කරලා දෙන්න ඕන. හරි. මම ඒක තමයි මේ සිද්ධ කරන්නේ. පාඩමේ අන්තිමන කපුව ටික කියන්න පුළුවන් දහනවා දරුවෝ. 15 පාඩමේ ද්‍රවමානය කැපුව සම්පූර්ණයෙන්ම ද්‍රවමානය පිටු අංක 84. චුට්ටක් වෙලාවල් බලාගෙන පොඩ YouTube එකේ මගේ වීඩියෝ චුට්ටක් බලන්න. නැත්නම් අපිට වෙලාවක් යනවා. මටත් පටලැවෙනවා අනිත් ළමයින්ටත් පටලැවෙනවා. දෙලසොනේ සිග්නල් නැති නිසා අවුල් වෙනවා. හරිද? ඉතින් එතකොට අපි ආයෙ මුලට ගියොත් එහෙම අහගෙන ඉන්න අනිත් අයට එයාට පටලැවෙනවා. මොකද මේ ආයෙ පෙරලනවා ආයෙ යනවා එහෙම කතන්දර යන්නේ. මම 84 ද්‍රවමානය යට තිබිච්ච සේරම ටික කැපුවා. 85 උඩ ටිකක් කැපුවා එතකොට. ඊට පස්සේ අභ්‍යාසනේ. ද්‍රවමානයට අදාළ සියලුම දේවල් කැපුවා. දැන් එන්න පදාර්ථයේ වෙනස් වීම 16 වෙනි පාඩමට. 16 වෙනි පාඩමේ තියෙනවා 89 වෙනි පිටුව. රසායනික විපර්යාස කියලා මාතෘකාවක් තියෙනවානේ. ඒකේ අරද ක්‍රියාකාරකම තියෙනවා. මෙන්න මේ ක්‍රියාකාරකම් ටික කරන්න ඕනේ නැහැ කියලා තමයි දෙලිම කියන්නේ. ක්‍රියාකාරකම්. ඒ ක්‍රියාකාරකම් 16 2 ඒ නිල් පාට තියෙන ක්‍රියාකාරකම් ඔයාලා කොහොමද ඒක ගෙදරදි කරන්නේ නැහැ. නමුත් පාසල තුල දෙයක් කරන්න ඕනෙත් නැහැ. ඒතකොට ඒවයි සමීකරණ ලියන්න ඕනෙත් නැහැ. සමහර වෙලාවට පාසල තුල නොකරුවත් මේවට දාන රසායනික සමීකරණ ලියයි. ඒව ඕනේ. මේක කැපුවා යට තියෙන වගුව කැපුවා. 89 වෙනි පිටුවේ ක්‍රියාකාරකම් 16 2 කැපුවා. ඒකට දාලා වගුව කැපුවා. ඒ නිරීක්ෂණ ටික එකක්වත් එන්නේ නැහැ. හරිද? 89 පිටුවේ ඒ නිල් පාට කොට දෙක අපල දැම්මා. හරි. ඊළඟට එකසිය දෙක පිටුවට එන්න. 102 පිටුවට. 102ට. ඒතර 89 ඒ වගුවයි ඒ අර ක්‍රියාකාරකම කැපුවට පස්සේ කෙලින්ම එන්නේ 102 පිටුවට. 102 පිටුවට. 102 පිටුවේ ධාරා උෂ්මකයේ තියෙනවනේ මේ තියෙන යකඩ නිස්සාරණය. හරිද? යකඩ නිස්සාරණ දාලා ධාරා උෂ්මකය. ඒකේ තියෙන රසායනික ප්‍රතික්‍රියා ටික තියෙන උෂ්මකයේ යටි රූපෙට යටින් තියෙන වෙනත ප්‍රතික්‍රියා සෙට් එකක්.
ඒවා එකක්වත් නැත. ඒවා එකක්වත් නැත ඒ ටික කපලා දාන්න. ප්‍රතික්‍රියාවල් අහන්නේ නැහැ මේක ඇතුලේ සිද්ධ වෙන. හැබැයි මේක ඇතුලේ වෙන මේකේ යකඩ නිස්සාරණය කරනවා කියලා මතකේ තියෙන්න ඕන. නමුත් ප්‍රතික්‍රියාවල් එන්නේ නැහැ. හරිද? එතකොට ඔන්න මේ රූපෙට යටින් තියෙන ප්‍රතික්‍රියාවල් ටික කැපුවා. ඒ වගේම එහා පැත්තේ තියෙනවා ප්‍රතික්‍රියාවල් ටික. උඩ ඒ ටිකක් කපලා දාන්න. එහා පැත්තේ උඩක් තියෙනවා ඒ ඡේදෙම කපලා දාන්න. ඒ ටිකම කපලා දාන්න. ඒ ටික ඕනේ නැහැ අපිට. හරිද? උඩ ටික කපලා දැම්මා. මෙන්න මේ ටික කපලා දැම්මා. ඊට පස්සේ රන්ලෝහ නිස්සාරණය. ඒක එන්නේ නැහැ එකක් කපලා දාන්න. ඒක හරි ලේසි. කමන්නේ කපලා දාන්න එකත් ඕනේ නැහැ කියලා තමයි කියන්නේ. රන්ලෝහ නිස්සාරණය. මේ ඡේදෙම කපලා දාන්න. හරි. ඊට පස්සේ ඉතින් පස්සේ එන්නේ ගෙලින්ම 106 පිටුවට. 106 පිටුවට එන්න. 106 පිටුවට. 106 පිටුවේ ඔක්සිජන් වායුව කියලා මාතෘකාවක් තියෙනවා. ඒක සියල්ල අයින් කරලා. මෙටි කපන්න. මේ පැත්තත් එහෙම පිටින් කපන්න. 106 පිටුවේ ඔක්සිජන් වායුව පටන් ගත්තම 107 පිටුව සම්පූර්ණයෙන්ම කපලා දාන්න. ඔක්සිජන් වායුව ගැන නිපද වීම, ප්‍රතික්‍රියාවල්, ඒකේ ප්‍රයෝජන මුකුත් අහන්නේ නැහැ. 106 පිටුවේ ඔක්සිජන් වායුව පටන් ගත්තම 106 පිටුවේ පිටි කැපුවා 107 පිටුව සම්පූර්ණයෙන්ම කපලා දාන්න. 108 පිටුව පටන් ගන්න කාබන් ඩයොක්සයිඩ් වායුව කියලා මාතෘකාවකින්. 108 පිටුව. ඒක එන්නේත් නැහැ සම්පූර්ණයෙන්ම කපලා දාන්න. සම්පූර්ණයෙන්ම කපලා දාන්න. 108 පිටුව. 109 පිටුවක් කපලා දාන්න. ඒකත් කාබන් ඩයොක්සයිඩ් වායුවට අදාළ ක්‍රියාවල් ටිකක් තියෙන්නේ 109 පිටුවක් කපලා දාන්න. 110 පිටුවක් කපලා දාන්න. 110. ඒකත් තියෙන කාබන් ඩයොක්සයිඩ් වලට අදාළ ක්‍රියාවල්. එතකොට අපිට තියෙනවා පරණ සිලබස් එකේ තිබ්බා වායු වර්ග තුනක්. හයිඩ්‍රජන්, ඔක්සිජන්, කාබන් ඩයොක්සයිඩ් කියන. හයිඩ්‍රජන් විතරයි අහන්නේ. හයිඩ්‍රජන් විතර මතක තියාගන්න. ඒක කැපුවේ නෑ අපි. කැපුවේ ඔක්සිජන් වායු වලට අදාළ ටික කැපුවා. කාබන් ඩයොක්සයිඩ් වායු වලට අදාළ ටික කැපුවා. පිටුවන්ගේ 110ක් තුන අපි කපලා දැම්මා. හරි. ඊළඟට ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව කියන මාතෘකාවට එන්න. පිටු අංක 116 17 වෙනි පාඩම. 116 17 වෙනි පාඩම පොඩි පාඩමක්. ඒකේ මුකුත් කපන්නේ නැත. 116 17 වෙනි පාඩම ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව පාඩම මුකුත් කැපුවේ නැත. මුකුත් අයින් කරන්නේ නැහැ. හරිද? හරි. ඊළඟට 18 වෙනි පාඩම කාර්ය ශක්තිය හා ජවය. 18 වෙනි පාඩම කාර්ය ශක්තිය හා ජවය. කාර්ය ශක්තිය හා ජවය. ඒකේ මතක තියාගන්න ඒක කියනවා ගණනය කිරීම ටිකක් මුල් ටික නෙවෙයි. මුල් ටික ඕන. පිටු අංකයේ පෙරලන 130 පිටුව. 130 පිටුව. 130 පිටුව. 130 පිටුවට ඉස්සෙල්ලා පිටුව පෙරලන 129 පිටුව පොඩ්ඩක් පෙරලන 129. 129 පටන් ගන්නවා චාලක ශක්තිය කියලා මාතෘකාව. මේකේ. ඒකට අදාළ ක්‍රියාවල ටික ඕන. ඒකේ සමීකරණයක් අන්තිමට හැදෙනවා. E k සමාන 2 1 v වර්ගය කියලා. සමීකරණෙත් ඕන. හැබැයි ගණන් හදන්න ඕනේ 130 පිටුවේ ගණනය කිරීම ටික කපලා දාන්න. සමීකරණය මතක තියාගන්න ඕන. හැබැයි ගණන් හදන්න එන්නේ නැහැ. ගණන් හදන්න ඕනේ නැහැ. ගණනය කිරීම තමයි නැත්තේ. හරිද? හරි. ඊළඟ 130 පිටුව 131 පිටුවේ තියෙන විභව ශක්තිය. විභව ශක්තිය. ඒකේ ක්‍රියාවල ටික ඕන. අපි ඒක විස්තර ටික දැනගන්න ඕන. විස්තර ටික දැනගන්න ඕන. හැබැයි 135ක් පිටුවේ තියෙනවා ඒකට අදාළ ගණනය කිරීම. මතක තියාගන්න ඔයාලා කොහෙන් හරි ලියලා තියාගන්න කමන්නේ. චාලක ශක්තිය විභව ශක්තිය සමීකරණ වලින් ගණන් හදන්න එන්නේ නැත.
චාලක ශක්තිය, විභව ශක්තිය සමීකරණ වලින් ගණන් හදන්න එන්නේ නැහැ. හරි. ගණන් හදන්න විතරයි එන්නේ නැත්තේ. ගණනය කිරීම අවශ්‍ය නැත. හරි. 137 පිටුවේ තියෙනවා මාතෘකාවක් ජවය හෙවත් ක්ෂමතාවය කියලා. ජවය හෙවත් ක්ෂමතාවය. ඒකේ සමීකරණය මතක තියාගන්න ඕන. මම මේ කියපු ටික විතරයි 135 පිටුවේ අර ගණනය කිරීමක් තියෙනවනේ. ගණනය කිරීම ඕනේ නැහැ එච්චර. ගණනය කිරීම 135 අර මාර කිව්වේ චාලක ශක්තිය, විභව ශක්තිය ගණනය කිරීම ගණන් හදන්න ඉන්නේ නැහැ. ඒක ලියා ගන්න. කෙකුවේ නැතත් කමන්නේ. ගණන් හදන්න ඕනේ නැහැ කියලා. හරි. ඊළඟ ජවය හා හෙවත් ක්ෂමතාවය 137 පිටුව. ඒකේ සමීකරණ ටික ඕන. හැබැයි ගණනය කිරීම එන්නේ නැහැ. ගණන් හදන්න ඉන්නේ නැහැ. ඒකත් ලියාගන්නේ මාතෘකාව ගාවම ගණනය කිරීම අවශ්‍ය නැත කියලා. ගණන් හදන්න ඉගෙන ගන්න ඕනේ. ඒතකොට එහා පැත්තේ පිටුවක් තියෙන ගණනය කිරීම ටිකක් ඒකත් ඕන කපලා දාන්න. ගණන් හදන්න ඒවා එන්නේ නැහැ. ගණනය කිරීම එන්නේ නැහැ. තියරි ටික විතරයි වැඩිපුරම අහන්නේ. ගණන් හදන්න එන්නේ නැහැ. හරි. ඊළඟට 19 වෙනි පාඩම. 19 වෙනි පාඩම 141 පිටුව ධාරා විද්‍යුතය. ධාරා විද්‍යුතය 141 පිටුව ධාරා විද්‍යුතය. 19 වෙනි පාඩම. ඒකේ මෙන්න මේ මුලින් කියනවා ස්ථිති විද්‍යුතය සහ ධාරා විද්‍යුතය අතර සම්බන්ධය. ඒ ටික එන්නේ නැහැ. එතන 141 පිටුව කපලා දාන්න. 141 පිටුව කපලා දාන්න. 142 පිටුවක් කපලා දාන්න. 141 පිටුව කැපුවා, 142 පිටුව කැපුවා, 143 පිටුවක් කපලා දාන්න. 141, 142, 143 පිටු කපලා දාන්න. හරි. එතනින් පස්සේ ටික ඕන 141, 142, 143 විතරයි කැපුවේ. එතනින් පස්සේ ඕන ආයෙත් 155 පිටුවට. 155 පිටුවට. 155 පිටුව තියෙන ප්‍රතිරෝධක කියලා මාතෘකාව. ප්‍රතිරෝධක කපන්න එන්නේ නැහැ. ප්‍රතිරෝධක. මේ ටික කපලා දාන්න. 155 ප්‍රතිරෝධක මාතෘකාවට දාටි කපලා දාන්න. 156 කපන්න, 157 කපන්න. ප්‍රතිරෝධක යටතේ තියෙන සියලු දේවල්. 156, 157 කපන්න, 156 කැපුවා, 157 කැපුවා, 158 කපන්න, 159 කපන්න. ඔය වර්ණකේත ක්‍රමේ ඒවා ඉන්නේ නැහැ පාර. 158, 159 කපන්න, 158ක් කැපුවා, 159ක් කැපුවා, 160ක් කපන්න. 160 කපන්න, 161 කපන්න. 161. එතකොට අපි පටන් ගත්ත කීයද කපන්න? 155 ප්‍රතිරෝධකෙන් පටන් ගත්තේ. 155 ප්‍රතිරෝධක වලින් පටන් ගත්තේ. ප්‍රතිරෝධක වලින් 155. එතන ඉඳන් අපි මේ දිගටම කපාගෙන යනවා. 156 කැපුවා, 157 කැපුවා, 158 කැපුවා, 159 කැපුවා, 160 කැපුවා, 161 කැපුවා, 162 කැපුවා, 163 කපන්න, 163ක් කපන්න, 164 කපන්න. ඔය සමාන්තරගත ප්‍රතිරෝධකයේ සියල්ල එන්නේ නැහැ. ශ්‍රේණිගත ප්‍රතිරෝධක හොයන්න අගේ හොයන්න එන්නේ නැහැ. 162 කැපුවා, 163 කැපුවා, 164 කැපුවා, 165 කැපුවා, 165, 166 කැපුවා, 166. 155 ප්‍රතිරෝධක යටතේ ඉඳලා පාඩමේ අවසානයේ දක්වා කපලා දැම්මා අපි. ප්‍රතිරෝධක යට මුකුත් වෙන්නේ නැහැ කියලා තමයි කියන්නේ. හරි. එතනින් පස්සේ අපේ අවසාන පාඩම ප්‍රවේණ විද්‍යාව. අවසාන පාඩම අච්චුපතේ වුණාට ඇත්තට මේක දෙවෙනි වාරේ පාඩම. මේක 20 වෙනි පාඩම තුන්වෙනි වාරේ කරන්න කියලා තිබ්බට ඇත්තටම ගුරුවක් පොත අනුව අපි මේක දෙවෙනි වාරේ කරන්න ඕන. දෙවෙනි වාරට දාලා පාඩම. එතකොට මේකේ මම ඔයාලට පෙන්නන්නම් මේකේ මොනවද තියෙන්නේ කියලා.
හරි. මෙන්න මේ ටික බලන්න චුට්ටක්. හරිද? ජීවයේ අඛණ්ඩතාව ආවේනිය. මෙන්න මෙතන තමයි පාඩමට අදාළ ගෘහපති කොටස පටන් ගන්න. පාඩම අවසාන ශිෂ්‍යයා. බලන්න කාලච්ඡේද 11 ඉඳලා 2 දක්වා අඩු කරනලා තියෙන්නේ. ඒ කියන්නේ ගොඩක්ම නැති කරලා දාලා. හොඳයි. භාගයට භාගයක් නෙවෙයි ගොඩක්ම නැති කරලා දාලා. 11 ඉඳන් 2ක්. 2 වෙනකන් අඩු කරලා. කාලච්ඡේද 9ක් අඩු කරලා. ප්‍රායෝගික ක්‍රියාකාරකම් ගුරු ආදර්ශන සිදු කිරීමට නිර්දේශ කෙරේ. විෂය කරුණු වලින් කොටසක් ආයතන පළ වලින් කොටසක් ඉවත් කරන ලදී. ඒ වගේම යට තියෙනවා මෙන්න මෙහෙම. මෙන්න මෙතන උඩ ටික. ප්‍රවේණ විද්‍යාව පිළිබඳ එදිනදා ජීවිතය අවශ්‍ය දැනුම පමණක් ලබා දීම ප්‍රමාණවත් වේ. පොඩි ටිකයි ඔයාලට මේක උගන්වලා තියෙන ප්‍රවේණ විද්‍යාවේ. බලන්න මොනවද තියෙන්නේ කියලා. ජෛව ලෝකයේ පවත්නා සුලභාවයනික ලක්ෂණ පෙන්වන නිදසුන් රැස් කර ඉදිරිපත් කරා. ඒ කියන්නේ මේ අර කොණ්ඩේ බොකුටු ගතිය සෙනිඳු ගතිය නේ සුලභාවයනික ලක්ෂණ සමේ වර්ණය ඊළඟ නලල් තලයේ පිහිටීම කන සමට ඇල්ලද නැද්ද කියන එක මහපට ඇඟිල්ලේ අර නැවිලද නැද්ද කම්බුල් වල ගැසෙන සුළු ස්වභාවය ආව සුලභේවනේ ඒ වගේම දුර්ලභේවත් මතක තියාගන්න බහු අංගුලිකතාව නේ ඔය වගේ දේවල් දුර්ලභේවත් මතක තියාගන්න පබළු පරීක්ෂණ සිදු කරා මල්ලකට අත දාලා එන වගේ වැඩක් නේ මෙතන වෙන්නේ ඒක ඔයාලට කියලා දේවි ඔය විශේෂයෙන් ප්‍රවේණි සටහනක් අඳිනකොට මුල් පළවෙනි සටහන අපි දැනගෙන ඉන්න ඕන. F1 පරම්පරාව හැදෙන විදිය සහ F2 පරම්පරාව හැදෙන විදිය. පවුල පරීක්ෂණයේ තියෙන ඒ ටික. එදිනින් පස්සේ ආබාධ ප්‍රවේණික ආබාධ වල සටහන් අඳින්න නැහැ. හොඳයි මම ඒක කියලා දෙන්නම් අච්චුපතත් එක්ක ගලපලා. ආවේනීය රට පවුල හිමොෆීලියා වර්ණාතාව තැලිසීමේ ඇලි බව ප්‍රවේණික ආබාධ ලෙස නම් කරයි. ඒවා ආබාධ කියලා දැනගන්න ඕන. ඒවා රෝග ලක්ෂණ ටිකත් මතක තියාගන්න පොඩ්ඩක්. මොනවද රෝග ලක්ෂණ කියලා. එතන ඉහා එන්නේ නැහැ. ඒ වගේම ලේ නෑයින් සහ ලේ නෑයින් අතර කසාද නොකිරීමේ වැදගත්කම ප්‍රකාශ කරා. යන්නේ ඒක මතක තියාගන්න. ලේ ඥාතින් අතර විවාහ සිද්ධ වෙන්න හොඳ නෑ කියන්නේ හේතුව දැනගෙන ඉන්න එච්චරයි. ඒ ඇරෙන්න මුකුත් නැත. මම දැන් කියන අච්චුපතේ මොනවද අපි අයින් කරන්න ඕන කියලා. හරි. පෙරළාට පිටු අංකය 170 ප්‍රවේණි. 170 මුල් ටික ඕන. මොකද සුලභ ආවේනික ලක්ෂණ ටික මේකේ තියෙන 171 ඕන 172ක් ඕන පොඩි රූප ටිකයි වැඩි හරියට රූපය 173ක් ඕන તો මේක 11 වසරට දාලායි 174ක් ඕන 175 ආවේනික පිළිබඳ මෙන්නගේ පරීක්ෂණ ටික පොඩ්ඩක් ඕනේ ඒකට 175 ඕන 176 ඕන 177 ඕන 178 ඕන 179 ඕන ඕකේ තමයි පබළු පරීක්ෂණ කතන්දර ටික කියවෙන්නේ. 180 ඕන, 181 ඕන. හරි. 182ට එන්න ඕන. 182ට අපි ආවා. 182 ඔය රූපානුදර්ශ ප්‍රවේණ දර්ශ අන්න එතන ඉඳන්. හරිද? මෙන්න මේ අමතර දැනුමට කියන ප්‍රවේණ ද්‍රව්‍ය ස්වභාවය හා ඥාන. මෙන්න මේ ටික. ඒ ටික 182 කපන්න 183 කපන්න. 182 183 මානව ආවේනිය එටි කපලා දාන්න 182 කැපුවා 183 පිටුවම කැපුවා 184 කපන්න ලිංග නිර්ණය වන ආකාරය අපි පිරිමි ගෑනු වෙන විදිය නේ අපි කොහොමද පිරිමියෙක් ගෑණියෙක් වෙන්නේ කියන එක ඒකත් කපලා දාන්න 184 185 පිටුව කපන්න ඒව chart අඳින්න එන්නේ නැහැ 185 හරිද එතකොට අපි කපන්න පටන් ගත්ත 182 182 කැපුවා 183 කැපුවා 184 කැපුවා 185 කැපුවා ඊළඟට 186 පිටුවේ තියෙන්නේ ප්‍රවේණික ආබාධ 186 කියනවා හිමොෆීලියා වලට chart එක කපන්න chart එක එන්නේ නෑ වලට රෝග ලක්ෂණ ටික තියලා යාමත් ඒ ටික මතක තියාගන්න කියවල තේරුම් ගන්න හැබැයි මේ chart එක අදින්න එන්නේ නෑ පෞගිය අවුරුදු වල ආවෝ හොඳ chart එක ඕනේ කපලා දාන්න chart එක 187 රතු කොළ වර්ණාන්තාවය කියන එක ඕන chart එක කපන්න. chart එක එන්නේ නැහැ. chart එක කපන්න. හරිද? රෝග ලක්ෂණ ටික ඕන. chart එක එන්නේ නැහැ. ඇලිබරේ ටික ඕන. chart පහයි කොහොමද? තැලිසීමියාගේ අදාළ කාරණා ටික ඕන. හරිද? 189 පිටුවේ ආවේනික පිළිබඳ දැනුම භාවිත යොදා ගැනීම ඕනේ නැහැ. කපලම දාන්න. 189 සම්පූර්ණයෙන්ම කපන්න. 189 කපන්න සම්පූර්ණයෙන් 189 190 සම්පූර්ණයෙන්ම කපන්න 190 සම්පූර්ණයෙන්ම කපන්න
189 කැපුවා 190 කැපුවා. 191 සම්පූර්ණයෙන්ම කපන්න. 191 සම්පූර්ණයෙන්ම කපලා දාන්න. 191 සම්පූර්ණයෙන්ම කපලා දාන්න. හරි. එතකොට ඔන්න ඔච්චරයි තියෙන්නේ ප්‍රවේණ විද්‍යාව. එහෙනම් ඔන්න අපි 10 වසර දෙවෙනි කොටසට දාලාවයි පළවෙනි කොටසට දාලාවයි සියල්ල අයින් කරන්න ඕන ටික අයින් කරලා ඉවරයි. 11 වසර ළමයි මෙතන ඉන්නවනම් එයාලා දන්නවා දැන් නේනම් එයාලා මොනවද ඕ ලෙවල් වලට පාඩම් කරන්න ඕනේ කියලා. 10 වසර ළමයි ඉන්නවනම් එයාලා දැනගන්න ඕන තව දෙයක් තියෙනවා. ඒ තමයි මාර්තු වල පැවැත්වෙන තුන්වෙනි වාර විභාගයේ 10 වසරේ එන ටික තමයි අපි ඔය බලන්න ඕන. ඒකම 9 වසර ටිකුත් අපි බලන්න තියෙනවා. ඒක ගැන පස්සේ දැනුවත් කිරීම කරන්න. දැනට අපි 10 අවසන් ටික තමයි මේ දැනුවත් කරන්නේ. තව දෙයක් මතක තියාගන්න. මේ පාඩම ටික ආයි කියන දරුවෝ මේ පාඩම ටික පොඩ්ඩක් අපි YouTube එකෙන් බලමුනේ. ආයි උග කියන්නේ තව කචල් යනවා. හරිද? YouTube එකේ මම වීඩියෝ එක අද දවස් ඇතුළත දාන්න බලන්න කොහොම හරි කරලා ඒකට අදාළව බලන්න. ඒකම දැනුවත් කිරීම කරන්න ඕනේ. මේ වෙනකොට පාසල් වලට කොරෝනා ටික ටික පැතිරෙමින් පවතිනවා. මම මේ ප්‍රසිද්ධිය කිව්වට කමක් නැහැ. දෙනියාය රාජපක්ෂ විද්‍යාලයේ විදුහල්පතිතුමිය කොරෝනා ආසාදිතෙක් බවට පත් වෙලා. හරිද? එතකොට එයාලගේ ආශ්‍රිතයෝ ඉන්න පුළුවන් නේ. මේ කියන්නේ ස්කූල් ඇතුලේ අපිට දෙනියාය සෙන්ට්‍රල් එකේ ජාතික දෙනියා ජාතික පාසලේ දෙක වසරේ ඉන්න ගුරුවරියක්. මේවා මේ ගුරුවරුන්ගේ වැරදි නෙවෙයි. නේද? මොනවා ආසාදනේ වෙලා. නමුත් අපි සැලකිලිමත් වෙන්න බෑ වර්තමාන තත්ත්වෙත් එක්ක නේ. දෙක වසරේ ගුරුවරියක් මේ වුණා. ඒ වගේම ගිය සතියේ ක්ලාස් එකේ වීඩියෝ එක YouTube දැම්මද කියලා මම හිතලා මට මතකයි දැම්මේ නෑ. ඒකත් මම දාන්නම් කොහොම හරි කරලා. ගිය සතියේ ක්ලාස් එකේ මේක. ඒ වගේම තමයි මම දැන් කොළවණි ගම ඉස්කෝලේ මිස් කෙනෙක් අශානි කියලා මිස් කෙනෙකුත් මම හිතලා මේකට පොසිටිව් වෙලා තියෙනවා කියලා අංකය හම්බ වෙනවා. හරි. 11 වසර ටික කලින් දවසේ කිව්ව විදිය වෙනස් වෙලා නෑ. ඒ කිව්ව විදිය ඒකමයි. 11 වසර ටික ඒකම වෙනස්ුන්නේ නෑ. ඒ කියන්නේ 11 වසර ටික වෙනස් වෙච්ච ටික මම කිව්වනේ. ඒ කිව්ව ටික වෙනස් වෙන්නේ නෑ. හරිද? ජාතික අධ්‍යාපන ආයතන වෙනස් කරපු ටික ඒ විදිහට වෙනස් වෙලා තියෙන්නේ දැන්. හරිද? ඒ නිසා මම දැනට කරපු ටික මොනවත් මම වෙනසකට ලක් කරන්නේ නෑ. ඒ ටික ඒ විදිහම තමයි. හරි. එහෙනම් ඔන්න අපි 10 වසර ටිකක් වෙනස් කරා. 10 වසර ළමයින්ගේ අද දවස තුල යන්නේ කටයුතු කරන්න තිබ්බත් අදින් මම පන්තිය නතර කරනවා මෙතනින් පස්සේ. හරිද? 17 වෙනි පාඩේ මුකුත් වෙන්නේ නැහැ නේද කියලා අහනවා මෙන්න. 17 වෙනි පාඩේ මුකුත් වෙන්නේ නැහැ. 17 පාඩම මොකද්ද? නෑ නෑ 17 පාඩේ මුකුත් වෙන්නේ නැහැ නෙවෙයි 17 පාඩම තේරෙන්නේ නැහැ කියලා මම කිව්වේ. කපන්න නැහැ කියන්නේ හොඳේ. ප්‍රතික්‍රියා ශීඝ්‍රතා පාඩම එනවා. කැපුවේ නැහැ මොකක්ද? හරිනේ? 17 පාඩම සේරම එනවා. හරි. මොනවානේ අපැද්දාතාවය දෙනවා මම මේක YouTube එකට දාන්න ඒකට බලන්න පුළුවන්. එහෙනම් අද දවසේ අපේ මේ වැඩසටහන ඉවරයි. හැමෝටම ආයුබෝවන් මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් දරුවෝ කාට හරි මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මෙන්න මේ නම්බර එකට ඒ කියන්නේ මගේ පන්තිය නම දන්නවා අවුලක් නැහැ. අද වෙනම අලුතින් සහභාගී වෙච්ච අය ඉන්නවා නම් මෙන්න මේකට මැසේජ් එකක් දාලා විස්තර තවත් දැනගන්න පුළුවන්. හරිද? අලුතින් සහභාගී වෙච්ච අය ඉන්නවා. හරි. එහෙනම් අපි අද පන්තිය මෙතනින් තුන්වෙනි වාර විභාගෙට පොත්තේ දෙකෙන්ම පොත් දෙකෙන්ම අහනවා. 10 11 අපි අයින් කර 10 වසරේ ඔය අයින් කරපු ටික ඇරෙන්නේ ඉතුරු සේරම තුන්වෙනි වාර විභාගෙට අහනවා. අයින් කරපු ටික අහන්නේ නැහැ. හරිනේ? එහෙනම් අපි අදට මෙතනින් නවත්වනවා දෙවැනි සරණ. ආයිබෝවන් සර්. ආයිබෝවන් සර්.